2010 පේපරේ ඕගොල්ලෝ හැමෝම පේපරේට උත්තර ලියන්න නැති කියලා බලාපොරොත්තු වෙනවා. සමහර වෙලාවට 2010 පේපරේ ප්‍රශ්න වලට ඕගොල්ලෝ අද පිළිතුරු ලියන්නේ නැත්තේ දෙවනි වතාවට තුන්වෙනි වතාවට වෙන්න පුළුවන්. ඒත් එක්ක ඕගොල්ලෝ බැලුවද කොහොමද ඕගොල්ලන්ට ලකුණු ලැබෙන්නේ? කොහොමද මාකට් ස්කීම් එකට ලකුණු දෙන්නේ? ඕගොල්ලෝ ලියපු පිළිතුරු වල අඩුපාඩු මොනවද? අන්නේ දේවල් ටික පොඩ්ඩක් පහදලා දෙන්න. කොහොමද උත්තරයක් ලියන්නේ කියලා දෙන්නයි මම මේ පේපර් සාකච්ඡාව කරන්නේ. මම හිතනවා මෙතන ඉන්න හැම ළමයම මේ වෙද්දී ඔය පේපරේ මීට කලින් කරලා ඇති. විවරණ බලලා ඇති. මේ අද කරන්නේ ඊට අමතරව ඔයගොල්ලන්ට තව පොඩ්ඩක් එහාට ගිහිල්ලා තව දුරටත් මේක කරන්න කොහොමද කියන එක ගැන අවබෝධයක් දෙන්න යන්නේ. මේ වීඩියෝ එක මම බලාපොරොත්තු වෙනවා පන්ති උරුණාට පස්සේදී YouTube එකට අප්ලෝඩ් කරන්න ඔයගොල්ලන්ට වගේම ඕනෑම කෙනෙකුට බලන්න පුළුවන් වෙන්න. හරි. පේපරේ ගත්තම මෙන්න 2010 අවුරුද්ද පේපරේ. 2010 අවුරුද්ද පේපරේ ගත්තම ඔය ඉස්සර දැන් තියෙන පේපරේ තරම් සංකීර්ණ නෑ. දැන් තියෙන තරම් සංකීර්ණ නෑ. ස්ට්‍රක්චර් පේපරේ පැති 8කින් ඉවරයි. ස්ට්‍රක්චර් පේපරේ පැති 8කින් ඉවරයි. හරි. ස්ට්‍රක්චර් පේපරේටයි ඔයාලා හැමෝම දන්නවා පැය 3යි මිනිත්තු 10ක් හම්බ වෙනවා. ඒක අල් දුන්නා නම් පැය 3යි. හරි ඒක අපිට අනවශ්‍යයි මෙතෙන්ට. බලන්න ස්ට්‍රක්චර් පේපරේ ගත්තම මුලින්ම මෙතන දීලා තියෙනවා ගුරුත්වජ ත්වරණයගේ 10යි කිලෝග්‍රෑමයට නිව්ටන්. 10යි ms ඍණ 1යි කියලා ගුරුත්වජ ත්වරණයගේ දීලා තියෙනවා. එහෙනම් පුතේ මේ පේපරේ පුරාවට ව්‍යුහගත පේපරේ පුරාවට ගුරුත්වජ ත්වරණය ඔයගොල්ලෝ ගන්න ඕන 10යි ms ඍණ 2 කියන එක. ඕගොල්ලන්ට සාමාන්‍යයෙන් විනාඩි 45ක් 50ක් යද්දී මේ ස්ට්‍රක්චර් පේපර් එක ලියා ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. එහෙම බැරි ළමයින් ගන්න පුළුවන් උපරිම කාලෙ වෙන්නේ පැයක කාලයක්. එක ප්‍රශ්නයකට මිනිත්තු 15ක ප්‍රමාණයක් ගන්න පුළුවන්. ස්ට්‍රක්චර් පේපරයට ලකුණු 40යි පැයක් ඇතුළත උත්තර ලියන්න. ඉතුරු පැය දෙකේ එසේ ප්‍රශ්න 4ට උත්තර ලියන්න. ඕගොල්ලොන්ට ස්ට්‍රක්චර් පේපරේ ගත්තම මේ වගේ පේපරයක් තියෙද්දි මුලින්ම බලන්න තියෙන ප්‍රශ්න 4 මොනවද කියලා. ඔය විදිහට ප්‍රශ්න 4 දිහා බැලුවා තමන් ආසම ප්‍රශ්නෙන් උත්තර ලියන්න පටන් ගන්න ඕන. තමන් ආසම ප්‍රශ්නෙන් උත්තර ලියන්න පටන් ගන්න ඕන. හරි. දැන් බලන්න පළවෙනි ගැටලුව දීලා තියෙන පුතේ භෞතික විද්‍යාවේ තියෙන ප්‍රායෝගික යෙදීම් සම්බන්ධයෙන් බලන්න මේකේ කියනවා බෝල විදිනයකට සම්බන්ධ කරලා තියෙනවා දුන්නක්. ඒකේ දුනු නියතේ කියලා තියෙනවා K කියලා. මෙන්න දුනු නියතේ හොයන්න ප්‍රායෝගික පරීක්ෂණයක් තමයි දීලා තියෙන්නේ. එක රූපයේ දැක්වෙන ආකාරයට ඝර්ෂණයෙන් තොර වක්‍ර බෑවුම් තලයක සවි කරලා මෙන්න මේ විදිහට මෙන්න මෙතනින් දුන්න හකුලලා x කියලා ප්‍රමාණයක් හකුලලා බෝලය අතාරිනවා. බෝලය ඇතෑරියම මේ සුමට පෘෂ්ඨය දිගේ මෙයා පෙරලීමකින් තොරව මෙන්න මේ සිම්පල් h සිරස් උසක් තියෙන මට්ටමක් දක්වා ඉහළට ගමන් කරනවා දකින්න පුළුවන්. සමහර ළමයි මේ රූපේ දැකපු ගමන් ගානට බය වෙන්න පුළුවන්. හැබැයි ඔය රූප සටහන් පුතේ හැම වෙලෙම අපිට විභාගෙට දෙන්නේ අපිට ගැටලුව තේරුම් ගන්න තවත් පහසු කරන්න. මෙතන කියනවා ශිෂ්‍යයා දුන්න ඒ ස්වභාවික දිග සිම්පල් x දුරකින් සම්පීඩනය කළා රූපයේ දැක්වෙන ආකාරයට ස්කන්ධය කැපිටල් M වන බෝලයක් ලැබුවලු. ඉන් ඉක්බිතුව බෑවුම් තලයේ දිගේ පෙරලීමකින් තොරව අන්න පෙරලීමකින් තොරව කියන්නේ මෙයාට ඝර්ෂණයක් නැහැ. ඒ වගේම භ්‍රමණ චාලක ශක්තියක් අඩංගු වෙන්නේ නැහැ. භ්‍රමණ චලිතයක් වෙන්නේ නැහැ. සිම්පල් h උසකට බෝලය ඉහළ නගිනවා. දුන්නෙන් මුදා හැරියට පස්සේ.
සිරස් උස සිම්පල් h මැනීමට ශිෂ්‍යයා නියමාකාරයෙන් ක්‍රමාංකනය කරන ලද බෑවුම් තලය දිගේ ලකුණු කළ පරිමාණයක් භාවිතා කරලා තියෙනවා. මේ h උස මනින්නයා භාවිතා කරන්නේ මෙන්න මෙහෙම වක්‍රාකාරව මාක් කරපු පරිමාණයක්. අපිට සිම්පල් A කොටස යනවා බෑවුම් තලයේ ලකුණු කර ඇති පරිමාණය කුඩාම මිනුම ලියා දක්වන්නලු. මෙයාගේ කුඩාම මිනුම ලියා දක්වන්නලු. මම මේකට අදාළව මාකින් එකට අදාළව පුතේ ඔයගොල්ලන්ට උත්තර සාකච්ඡා කරන්නේ. බලන්න මේකේ පළවෙනි කොටස අපෙන් අහන්නේ මෙන්න මේ පාඨාංකවල කුඩාම මිනුම මොකක්ද කියලා. බලන්න මෙන්න මේ රූප සටහන ගත්තට පස්සේ මේකේ පෙන්නලා තියෙනව නේද සෙන්ටිමීටර් 20 ඉඳලා 21 දක්වා කොටසක්. මේ රවුමක් දාලා පෙන්වන්නේ පරිමාණය විශාල කළා. මෙතන බලන්න මිලිමීටර් එකේ කොටස් වලින් තමයි තියෙන්නේ. 20 ඉඳලා 21 දක්වා කොටස් 10ක් තියෙනවා. එහෙනම් මේ උපකරණේ කුඩාම මිනුම වෙන්නේ කොච්චරයිද? මේ උපකරණේ කුඩාම මිනුම වෙන්නේ නම් උපකරණේ කුඩාම මිනුම වෙන්නේ පුතේ කොච්චරයිද? 1 මිලිමීටර් කියලා තියෙන්න ඕන. එහෙම නැත්නම් 1.1 සෙන්ටිමීටර් කියලා තියෙන්න ඕන. ඔය උත්තර දෙකේ ඕනෑම උත්තරයක් ලියලා තියෙනවා නම් ඕගොල්ලන්ට ලැබෙනවා එක ලකුණක් මේකට අදාළව. මේකට අදාළව එක ලකුණක් ඕගොල්ලන්ට හම්බෙනවා. මෙතනදී අනිවාර්යෙන්ම ඒකක තිබීම අත්‍යවශ්‍යයි. ඒකක නොමැති නම් ලකුණු හම්බෙන්නේ නැහැ. එතකොට පේපරේ අපේ පළවෙනියට අහනවා මේකේ කුඩාම මිනුම. එතකොට ඔයා උත්තර ලියද්දී කුඩාම මිනුම සමානයි කියලා මේක ලියන්න ඕනේ නැහැ. කෙලින්ම මේ උත්තර දෙකෙන් එකක් ලියන්න. ඔය උත්තර දෙකෙන් එකක් ලියන්න. බලන්න ඒකට අපිට දීලා තියෙන්නේ එක රූලයි. කුඩාම මිනුම ලියා දක්වන්න කිව්වා කුඩාම මිනුම සමානයි කියලා ලියන්න එපා. දැන් බලන්න ඕකේ වෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. ඔය ගැටලුව වෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. ඕම් බෑවුම් තලයක් තියෙනවා. මෙන්න මෙතන දුන්නක් සවි කරලා තියෙනවා එයා සිම්පල් x කියලා සම්පීඩනයක් පවතිනවා. මෙන්න මෙතන පවතින මේ කැපිටල් M කියන ස්කන්ධය මෙන්න මේ වගේ තැනකට යනවා පෙරලීමකින් තොරව. මේ මට්ටම ගත්තොත් පුතේ ඔන්න මෙයා දැන් පවතින මට්ටම ගත්තොත් ඔන්න h. ඔයා හිතන්නකෝ දැන් මේක මඩින්න යනවා මම මීටර් රූලක් පාවිච්චි කළා. මීටර් රූලක් පාවිච්චි කරලා මඩින්න ගියොත් මේකේ විවිධ දෝෂ ඇති වෙන්න පුළුවන්. මීටර් රූලක් පාවිච්චි කරලා මනින්න ගියොත් මේකේ විවිධ දෝෂ ඇති වෙන්න පුළුවන්. එකක් තමයි බෝලේ මෙහෙම නවතින තැන එකපාරම මීටර් රූල තියලා අපිට මනින්න බෑ. අන්න පුතේ අපිට කරන්න වෙනවා මීටර් මේ බෝලේ නවතින තැන මාක් එකක් දාගන්න. ප්‍රායෝගිකව හිතන්න මෙහෙම තලයක තියෙනවා නම් බෝලේ නවතින තැන අපිට මාක් එකක් දාගන්න වෙනවා. ඊළඟට අන්න එතෙන්ටයි මීටර් රූල පාවිච්චි කරලා මම මෙන්න ගන්න වෙන්නේ. එහෙම මනිනකොට පුතේ මෙතන මිනුමේ මොකක්ද වෙන්න පුළුවන්? මෙතන වෙන්න පුළුවන් අසම්පාත දෝෂයක්. මේ අමතර දේවල් කියලා දෙන්නේ. අසම්පාත දෝෂයක් උතන සිදු වෙන්න පුළුවන්. පාඨාංක ගණිතදී මීටර් රූලේ පාඨාංකය නිවැරදිව බලා ගන්න බැරි වුණොත් අසම්පාත දෝෂ උතන තියෙන්න පුළුවන්. අන්න එතකොට දැන් මේකේ මෙයාලා කරලා තියෙන මෙන්න මෙහිමයි පරිමාණය දීලා තියෙන්නේ. මේකේ පරිමාණය දීලා තියෙන ඔහොමයි. හරි. එතකොට ඔයා බලන්න මේක විශාල කරලා ඇන්දොතින්. මෙයා විශාල කරලා ඇන්දොතින්. මෙන්න ඔන්න. මෙයා මිලිමීටර් ඔයා හිතන්නකො මිලිමීටර් 21යි. සෙන්ටිමීටර් නම් 2.1යි. මිලිමීටර් 22යි සෙන්ටිමීටර් 2.2යි. රේඛා දෙකක් අතර ওই විදිහට පාඨාංක දෙනවා. එතකොට පුතේ මෙන්න මිලිමීටර් 21යි මිලිමීටර් 22යි අතර උස වෙන්නේ ඕක.
හැබැයි මෙයා ගෝලේ ගත්තොත් ඉතින් වක්‍ර පෘෂ්ඨ දිගේ මෙච්චර දුරක් යනවා. ඔහොම දුරක් යනවා. බලන්න මෙන්න මේ දිගට වඩා වැඩි. මේ වක්‍ර පෘෂ්ඨයේ දිග මේ දිගට වඩා වැඩි. එතකොට ඕගොල්ලන්ට හිතෙයි මේ පරිමාණය වැරදි නේද? හැබැයි පුතේ අපි බලන්නේ මේ මට්ටමේ ඉඳලා සිරස් උසක්. මේ මට්ටමේ ඉඳලා සිරස් උසක්. ඒතර සිරස් උසක් බලනවා නම් මේ කියන කෙනාට අපිට අවශ්‍ය වෙන්නේ මෙන්න සිරස් උසවල්. හරි ඔය උසවල් මිලිමීටර වලින් හරියට දීලා තියෙනවා. එහෙනම් අන්න ප්‍රශ්නයට බලපෑමක් වෙන්නේ නැහැ. මේ වක්‍ර පෘෂ්ඨය දිගේ මෙහෙම මාක් කරලා තිබ්බට. වක්‍ර පෘෂ්ඨය දිගේ මාක් කරලා තිබ්බට මේ වගේ බලපෑමක් වෙන්නේ නැහැ. හැබැයි මීටර රූලක් වගේ පාවිච්චි කරලා ගන්න ගියොත් නම් එකපාර මැන ගන්න බෑ අසම්පාත දෝෂ සිදු වෙන්න පුළුවන්. ඒ නිසායි මේ වගේ රූපයක් භාවිතා කරලා තියෙන්නේ. ඒක ගොඩක් ලේසි අපිට මෙහෙම භාවිතා කරොත් නිවැරදිවම උස මැන ගන්න. හරි. දැන් එතකොට මොකක්ද වෙන්නේ මේකේ? මෙන්න මෙතන තිබිච්ච බෝලය මෙහෙම මෙතෙන්ට නිකන් ගෙනල්ලා. මේ දුන්නේ ගබඩා වෙනව මොකක්ද? ප්‍රත්‍යස්ත විභව ශක්තියක්. මේක නිසා මේක ගබඩා වෙනවා. ප්‍රත්‍යස්ත විභව ශක්තියක්. ඔන්න ප්‍රත්‍යස්ත විභව ශක්තිය නිසා මේකට අයත් වෙන කිසියම් ප්‍රවේගයක්. මේ බෝලට අයත් වෙන කිසියම් ප්‍රවේගයක් දුන්න තැරියම. මේ දුන්නේ තිබිච්ච ප්‍රත්‍යස්ත විභව ශක්තිය පුතේ මේ බෝලේ චාලක ශක්තිය බවට පත් වෙනවා. සම්පූර්ණයෙන්ම. අන්න මේ බෝලේ චාලක ශක්තියයි මෙන්න මෙතෙන්ට යනකොට මෙයාගේ විභව ශක්තිය බවට පත් වෙන්නේ. එහෙනම් මෙන්න මේ මොහොතේ මෙයාගේ ප්‍රවේගය බිඳුවක් වෙන්න ඕන. ක්ෂණික නිශ්චලතාවකට යනවා. ඊළඟට මොකද වෙන්නේ? මේක ඔයා හිතන්න වාත ප්‍රතිරෝධයක් නැති වුණොත් වාත ප්‍රතිරෝධයක් නැති වුණොත් වෙනත් ප්‍රතිරෝධී බල නැති වුණොත් මොකක් වෙයිද? ක්ෂණික නිශ්චලතාවයකට ගියා බෝලේ ආයිමත් මේක දිගේ ලිස්සගෙන එනවා මෙතෙන්ට. ඔයා හිතන්න මෙතනින් මෙයා යන්නේ u කියලා ප්‍රවේගකින් කියලා. u කියලා ප්‍රවේගකින් ගියා නම් මෙයා ලිස්සගෙන නැවතත් මෙතෙන්ට ආවම නැවත මෙයා මේ පැත්තට එන්නේ u කියලා ප්‍රවේගකින්. මොකක් වේවිද? දුන්න දැන් දිගෑරිලා තියෙනවා මෙතෙන්ට එනකම්. ආයිමත් පුතේ මේ බෝල නිශ්චල වෙනකොට දුන්නේ නැවතත් මුලින් තිබිච්ච ප්‍රත්‍යස්ත විභව ශක්තියම ගබඩා වෙනවා. මේක සුමටයි ප්‍රතිරෝධී බල නැත්තම් බෝලේ නැවතත් මෙතෙන්ට එනවා දුන්න මුල් තත්ත්වෙටමයි හැකිලෙනවා. ආයිමත් මෙතනින් විදිනවා u කියලා ප්‍රවේගයෙන් ආයෙ මෙහෙට එනවා මෙහෙම නවතිනවා ආයෙ මෙතෙන්ට යනවා. ඔහොම දිගටම තියෙන්න පුළුවන්. දැන් ඔයා හිතන්න මේකේ ශක්ති හානියක් වෙනවා නම් පළවෙනි අවස්ථාව මෙතෙන්ට ආවා ආයි මෙතෙන්ට යද්දි u ප්‍රවේගයට වඩා අඩුයි මෙයා දුන්න ඉස්සෙල්ල තරම් හැකිලෙන්නේ නැහැ ඊට වඩා අඩු ප්‍රමාණයක් හැකිලෙනවා අන්න දුන්නේ ගබඩා වෙන ප්‍රත්‍යස්ත විභව ශක්තිය අඩු වෙලා එහෙනම් මෙයා නැවත මේ පැත්තට එන්නේ අඩු ප්‍රවේගයකින් එහෙනම් මෙයා ආයි නවතින තැන මේ h උසට වඩා අඩු වේවි මේ h උසට වඩා අඩු වේවි මේකේ ප්‍රතිරෝධයක් පැවතුනොත් කොහේ හරි ප්‍රතිරෝධී බල ක්‍රියාත්මක වුණොත් එම් වේවි. ඔන්න ඔය දේවල් ටික පුතේ ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ. ඔය දේවල් ටික තේරුම් ගත්තා නම් මට ගාන විස්තර කරනවට වඩා වැදගත්. මොකද බලන්න ඔය නිර්මාණාත්මක ගැටලුවක් විදියට දීපු මේකෙන් තව කොච්චර දේවල් නිර්මාණය කරන්න පුළුවන්ද? ඔයගොල්ලෝ තනියම මේ වගේ එකක් විවරණය කරනවා කියන්නේ ඔන්න හැමදේම දැකපන්. ඔය විදිහට ඔයගොල්ලෝ හැමදේම දකින්න දවසට ස්ට්‍රක්චර් පේපර් එකට මම හිතනවා ලකුණු සාමාන්‍යයෙන් 40න් 35 36ක් ගනිවි. අවමය. හරි ඔන්න මම මේ ටික විස්තර කරා දැන් මම මේක මකන්නම්. මේක අවශ්‍ය දේවල් අපි තියෙන ලියා ගන්න මම වෙලාව දෙන්නම්. ඒ අතරේ මම යනවා දෙවෙනි කොටසට. ඔගේ B කොටසේ කියනවා පුතේ
දුන්න x දුරක් සම්පීඩනය කර ඇති විට ගබඩා වෙනවලු ශක්තිය E. K හා x ඇසුරෙන් ප්‍රකාශනයක් ලියා දක්වන්න. අන්න B කොටසට තියෙන්නේ එක පේලියයි. එක පේලිය නම් තියෙන්නේ අපෙන් අහන්න ප්‍රත්‍යස්ත විභව ශක්තිය කොච්චරද? E සමානයි භාගයයි K x වර්ග. කොච්චරයි ලියන්නේ? වෙන මොකුත් ලියන්නේ නැහැ. ඔන්න ඔය ටික ලියලා තියෙනම් ඔයාලට හම්බ වෙනවා පුතේ එක ලකුණක්. ඔය ටික ලියලා තියෙනම් ඔයාලට හම්බ වෙනවා එක ලකුණක්. ඔන්න B කොටස. හරි. ඊළඟට C කොටසට යමු. දුන්න x දුරකින් සම්පීඩනය කළ විට දුන්නේ ගබඩා වෙති ශක්තිය සඳහා ප්‍රකාශයක් ලියව B කොටස හරියි. C කොටස කියනවා දුන්න මුදාහරීමෙන් පසුව බෝලය h උසකට ළඟා වූ විට එය ලබා ගන්නා ගුරුත්වාකර්ෂණ විභවය සඳහා ප්‍රකාශයක් ලියන්නලු. ඒකට තියෙන එක රූලයි. C කොටස. C කොටසට අදාළව මෙයා ලබා ගන්නා ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය h pro g වෙන්න ඕන. u සමානයි mgh. u සමානයි මෙතන තියෙන විභව ශක්තිය සමාන වෙනවා mgh ට. capital M G H. ඔන්න ප්‍රකාශය ලියලා තියෙනවා නම් ඔයාලට එක ලකුණක් ඔතෙන්ටත් හම්බ වෙනවා. u සමාන වෙනවා mgh ට. ඔතෙන්ටත් දීලා තියෙනවා එක ලකුණක්. ඔතෙන්ටත් දීලා තියෙනවා එක ලකුණක්. හරි. එතනින් ඔන්න බලන්න ABC කියලා කොටස් තුන අපි හැදුවා. ABC කියලා කොටස් තුන අපි හැදුවා. ඔතනින් පස්සේ හතරවෙනි කොටස බලන්න. ඔතනින් පස්සේ බලන්න හතරවෙනි කොටස. හතරවෙනි කොටස කියනවා B හා C හි ඔබ ප්‍රකාශන භාවිතයෙන් උස සිම්පල් h උසට ළඟා වූ විට අන්න h සඳහා ප්‍රකාශයක් අපිට ගන්න කියනවා capital M simple x simple k හා ගුරුත්වජ ත්වරණ g ඇසුරෙන් දුන්නේ ගබඩා වූ මුළු ශක්තිය බෝලය ලබා ගන්නා බව උපකල්පනය කරන්නලු. අන්න පේලි දෙකක් අපිට දීලා තියෙනවා. මොකක්ද පුතේ උතන වෙන ශක්ති පරිවර්තනය? මෙයාගේ තිබිච්ච ප්‍රත්‍යස්ත විභව ශක්තිය බෝලයේ උත්තරණ චාලක ශක්තිය බවට පත් වෙනවා. අන්න ඒව වෙනවා කියලා අපට කියලා තියෙනවා. මෙන්න මෙයාගේ උත්තරණ චාලක ශක්තිය මෙතෙන්ට යද්දි මොකක් බවට පත් වෙනවද? ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය බවට පත් වෙලා. එහෙනම් මට පුළුවන් පුතේ මෙතන තිබිච්ච බෝලය සතු ශක්තිය මෙන්න මෙතන තියෙන බෝලය සතු ශක්තියට සමාන කරන්න. වෙනත් ප්‍රතිරෝධී බල ක්‍රියාත්මක වෙන්නේ නැත්තම්. එහෙනම් ඒකට අදාළව පුතේ අපි ගත්තොත් ඔයාලට ලියන්න පුළුවන් නේද? E සමානයි u. E සමානයි u. භාගයයි kx වර්ග සමාන වෙනවා capital mgh ට. අපිට අහන්නේ simple h සඳහා ප්‍රකාශනයක්. එහෙනම් ඔයාලට ලියන්න පුළුවන් පුතේ simple h කියන්නේ kx වර්ග බෙදීම 2යි capital mg කියලා ලියන්න පුළුවන්. kx වර්ග බෙදීම 2යි capital mg. මේක ලකුණු දීලා තියෙන්නේ මෙන්න මේ නිවැරදි පිළිතුර සඳහායි එක ලකුණක් ඕගොල්ලන්ට දීලා තියෙනවා. එක ලකුණක් D කොටසට දීලා තියෙන්නේ මෙන්න මේ නිවැරදි පිළිතුර සඳහා පමණයි. මෙහෙම මේ ආදේශයන්ට ලකුණු දීලා නැහැ. අවසාන උත්තරය සඳහා එක ලකුණක් දීලා තියෙනවා. මෙතෙන්දී ඇත්තටම ඔයා තේරුම් ගන්න ඕන ඔයා මේ සමාන කරලා තියෙන මොකක්ද? දුන්නේ ප්‍රත්‍යස්ත විභව ශක්තිය බෝලයේ චාලක ශක්තියට කිව්වොත් වැරදි. එහෙමනේ ඔයා සමාන කරේ. මේ ගානේ කියනවා දුන්නේ ගබඩා වෙච්ච ශක්තිය සේරම බෝලට ලැබෙනවා. අන්න එනම් බෝලේ තිබිච්ච උත්තරණ චාලක ශක්තියයි බෝලේ ගුරුත්වාකර්ෂණ විභව ශක්තියට සමාන කරේ. ඊළඟට අපි E කොටසේ මොකක්ද අහන්නේ?
ඊ කොටස යනවා D ප්‍රකාශනය ලබා ගැනීම සඳහා ඔබ භාවිතා කළ මූලධර්මය නම් කරන්නලු. ඔබ භාවිතා කළ මූලධර්මය. මෙන්න ඊ කොටස යනවා මේකට භාවිතා කර මූලධර්ම මොකක්ද කියලා. මේකට අපි භාවිතා කරන්නේ මොකක්ද? යාන්ත්‍රික ශක්ති සංස්කෘති මූලධර්මය. යාන්ත්‍රික ශක්ති සංස්කෘති මූලධර්මය කියලා ලිව්වනම් පුතේ ඕගොල්ලන්ට මේකට එක ලකුණක් හම්බ වෙනවා. යාන්ත්‍රික ශක්ති සංස්කෘති මූලධර්මය කියලා ලිව්වනම් එක ලකුණක් හම්බ වෙනවා. ඕගොල්ලෝ ඔහොම ලියන්නේ හරි අවබෝධයක් තියෙන විතරයි. සමහර ළමයි මේකට කෙලිම ලියනවා ශක්ති සංස්කෘති මූලධර්මය කියලා. ඒත් ලකුණ මේකේ නම් දීලා තියෙනවා. හැබැයි මේක නිවැරදි පිළිතුර යාන්ත්‍රික ශක්ති සංස්කෘති මූලධර්මය. ඔගොල්ලෝ දන්නව නේද යාන්ත්‍රික ශක්තිය ගත්තම යාන්ත්‍රික ශක්තිය කොටස් දෙකයි. එකක් ගුරුත්වාකර්ෂණ විභව ශක්තියයි අනිත් එක උත්තරණ චාලක ශක්තියයි. අන්නේ දෙක එකතුවටයි අපි කියන්නේ යාන්ත්‍රික ශක්තිය කියලා. එහෙනම් මෙතන ඇත්තටම වෙලා තියෙන්නේ බෝලේ උත්තරණ චාලක ශක්තිය තමයි ගුරුත්වාකර්ෂණ විභව ශක්තියට සමාන උනේ. දුන්නේ ශක්තියක් ගැන කතා වෙලා නැහැ. අන්න යාන්ත්‍රික ශක්ති සංස්කෘති මූලධර්මය උදාගත්තා. ඔයා නිකන් හිතන්නකො ඔය ගානේ D කොටස මෙහෙම දුන්නොත් මෙතන මෙන්න වරහන් තුල තියෙන එක දුන්නේ ගබඩා වූ මුළු ශක්තියෙන් හරි අඩක් බෝලය ලබා ගන්න බව උපකල්පනය කරන්න කියලා. ඔන්න ඔච්චර වෙනස් කරන්න. දුන්නේ ගබඩා වෙච්ච මුළු ශක්තියෙන් හරි අඩක් බෝලය ලබා ගන්න බව උපකල්පනය කරන්න. එහෙමත් මොකක් වේවිද? එහෙම වුණොත් බෝලයේ චාලක ශක්තිය වෙන්නේ මොකක්ද? බෝලයේ චාලක ශක්තිය වෙන්නේ මේකෙන් භාගයයි. ඒක තමයි mg සමාන වෙන්නේ. මේ දුන්නේ තියෙන ශක්තියෙන් හරි අඩ නම් බෝලේ ලබා ගන්නේ. එහෙම වුණා නම් මේකෙන් භාගයක් තමයි mg සමාන වෙන්න ඕනේ. ඒව තේරුම් ගන්න ඕනේ. එහෙම ගණන් දෙන්න පුළුවන්. එහෙම නැතුව මේ දුන්නේ ශක්තිය බෝලේ ශක්තියට සමාන කළා නෑ වැරදි. කරලා තියෙන දේ තේරුම් ගන්න. ඔන්න ඊ කොටස එනකන් ඇදුව පුතේ. ඊළඟට අපි යන් F කොටස මොකද්ද කියන්න බලන්න. දුරුනියතේ කේසවීම සඳහා ශිෂ්‍යයා දෙක රූපයේ දැක්වෙන ආකාරයට x වර්ගයට එදිරියෙන් සිම්පල් h ප්‍රස්ථාරයක් ඇඳ ඇත. මෙන්න මොකක්ද මෙයා ඇඳලා තියෙන්නේ? මෙයා ඇඳලා තියෙන්නේ මෙන්න මේක පාවිච්චි කරලා x වර්ගයට එදිරිව සිම්පල් h. මම පොඩ්ඩක් ඒක හදා ගන්නම් මෙතන. ඔයාලට ලියන්න පුළුවන් නේද? h සමානයි k බෙදීම 2යි කැපිටල් mg වතාවක් x වර්ග. වතාවක් x වර්ග. හරියට මොකක් වගේද? y සමානයි mx ආකාරයේ ප්‍රස්ථාරයක්. මූල ලක්ෂ්‍ය හරහා යන සරල රේඛාවක්. දැන් බලන්න පුතේ ওই ගානට අදාළව මෙයාලා ප්‍රස්ථාරයක් ඇඳලා තියෙනවා. මේ වගේ ප්‍රස්ථාරයක් ගත්තම පළවෙනි දේ අක්ෂ පද්ධති දෙක බලන්න මොනවද දීලා තියෙන්නේ? x වර්ග එක පැත්තකට. හරි. අනිත් පැත්තට දීලා තියෙනවා h. තව බලන්න ಗುಣ කිරීම 10 ඍණ 2යි. ಗುಣ කිරීම 10 ඍණ 4යි. අන්න පුතේ ඕගොල්ලෝ එහෙනම් ඔය සිම්පල් x කියන කෙනාගෙන් ගන්නකොට x වර්ගයෙන් කණ්ඩාංකයක් ගත්තොත් 10 ඍණ 4න් ගුණ වෙන්න ඕන. h ගේ අගයක් ප්‍රස්ථාරයෙන් ගත්තොත් ඒක 10 ඍණ 2කින් ගුණ වෙන්න ඕන. පේපරේ ලියද්දී අමතක වෙනවට හොඳම දේ තමයි මෙන්න මේ තැන් දෙක රවුම් කරගන්න පුරුදු වෙන්න. මේ තැන් දෙක රවුම් කරගන්න. එතකොට කොතනකදී හරි පහළදී ඔය අනුක්‍රමණයක් හොයන්න ගියොත් ඔය අනිවාර්යයෙන්ම ගන්න පාට අංක වලට ඔය 10 ඍණ 2 බලයයි 10 ඍණ 4 බලයයි ආදේශ වෙනවා. ඔය දේවල් හොඳට මතක තියාගන්න. සමහර වෙලාවට මේ h කියන කෙනා මෙතන සෙන්ටිමීටර කියලා දෙන්න පුළුවන්. මෙයා වර්ග සෙන්ටිමීටර කියලා දෙන්නත් පුළුවන්. 10 ඍණ 4 වෙනකොට වර්ග සෙන්ටිමීටර. මෙතන සෙන්ටිමීටර. අනුක්‍රමණ හොයද්දී අන්තක්ඛණ්ඩ ගණිද්දී එහෙම සෙන්ටිමීටර කියන එකයි පාවිච්චි කරන්නේ. ඔය පටල ගන්න එපා.
දැන් මෙන්න මේ ප්‍රස්ථාරණය ලබා ගන්නපු කණ්ඩායම් ටිකක් පාවිච්චි කරලා ඇඳලා තියෙනවා. ඔයා මේක ගැන සතුටුදායකද අසතුටුදායකද? ගුරුවරයා කියන මේක අසතුටුදායකයි. මොකක්ද දාන ඔයා මේකට හිතන්නේ? බලන්න මේක කණ්ඩායම් කොහොමද තියෙන්නේ පුතේ? කණ්ඩායම් තියෙනවා 1 2 3 4ක්. ඒ හතර තියෙන සමාන පරතර වලින් වගේ. ඊළඟ එක තියෙන වෙන ගොඩාරියක් දුර ගිහිල්ලා. ගොඩාරියක් දුරින් තමයි ඊළඟ කණ්ඩායම් තියෙන්නේ. මේ අද ප්‍රස්ථාරය දිහා බැලුවම ප්‍රස්ථාරය ඇඳලා තියෙන නිවැරදිම රේඛාවක්. මොකක්ද නිවැරදිම රේඛාවක් කියන්නේ? මේ ගණිපු පාඨාංක පාට අදාළව එයා කරලා තියෙන බලන පුතේ ප්‍රස්ථාරය ඇඳපු එක වඩා සාධාරණ රේඛාවක් තමයි ඇඳලා තියෙන්නේ. බලන්න මේ රේඛාවෙන් වම් පැත්තේ තියෙන රේඛාවේ මෙන්න මෙයා වම් පැත්තේ මෙයා දකුණු පැත්තේ මෙයා වම් පැත්තේ මෙයා දකුණු පැත්තේ. ඒක වඩා සාධාරණයි. හැබැයි ගුරුවරයා කියන මේක මට පිළිගන්න බෑ. මේක ක්වොලිටියක් නෑ ප්‍රස්ථාරේ. මොකද්ද හේතුව? බලන්නකො මෙන්න මෙතන ඉඳලා මෙන්න මේ ටික දක්වාම මෙතන ඉඳලා මේ ටික දක්වාම කිසිම පාඨාංකයක් අරගෙන නැහැ. එහෙනම් පුතේ ගාන වැඩක් නැහැ. ගාන වැඩක් නැහැ කියන්නේ මොකක්ද හේතුව? ප්‍රස්ථාරයේ ගණපු ලක්ෂ්‍ය ඒකාකාර විසිරීමක් දකින්න නැහැ. ගණපු පාඨාංකවල විසිරීම ඒකාකාරව නැහැ. එහෙනම් පුතේ ඒක සාර්ථක වෙන්නේ නැහැ. x වර්ගයත් එක්ක ප්‍රස්ථාරය ඇඳම මේක අසතුටුදායක වෙන්න හේතුවක් විදිහට ඔයාලට ලියන්න පුළුවන්. අසතුටුදායක වෙන්න හේතු මෙන්න මේවට දීලා තියෙන ලකුණු f වල එක මධ්‍ය ප්‍රදේශයේ දත්ත නොපවතීම ඔහොම ලියලා තියෙනවා නම් එහෙම නැත්තම් දීලා තියෙනවා දත්ත ඒකාකාරව විසිරී නැත. තුන්වෙනි එක දීලා තියෙනවා අවසාන ලක්ෂය අවසාන දත්ත ලක්ෂ දෙක අතර පරතරය වැඩි. ඔන්න ඔය අදහසක් ඔය තුනෙන් එකක් කියවෙන්න ඕන. ඔන්න ඔය තුනෙන් එකක් කියවලා තියෙන පුතේ ඔයාට එක ලකුණක් මේකට අදාළව හම්බෙයි. ඔය තුනෙන් එකක් කියවලා තියෙනවා නම් එක ලකුණක් ඔයාට ඔකට අදාළව හම්බෙයි. එතකොට බලන්න මේ වෙද්දී 1 2 3 4 5යි ලකුණු 6ක් බෙදලා තියෙනවා. ඔයාගේ කියවෙන්න ඕන අර දත්ත ටික ඒකාකාර විසිරලා නැහැ. අන්න ඒක තමයි හොඳම දේ. නැත්තම් අවසාන ලක්ෂ දෙක අතර පරතරය ගොඩක් විශාලයි. නැත්තම් මධ්‍ය ප්‍රදේශ කිසිම දත්තයක් නැහැ. ඔය ඕනෑම එකක් ලිව්වනම් ඔයාලට එක ලකුණක් හම්බෙනවා. හරි. ඊළඟට අපට ආයිමත් කියනවා ඔගේ දෙවැනි කොටස. ප්‍රස්ථාරය වැඩි දියුණු කිරීම සඳහා මෙම පරීක්ෂණයේදී ඔබ ගන්නා ක්‍රියාමාර්ගය කුමක්ද? පේලි දෙකක් තියෙන උත්තර ලියන්න. පේලි දෙකට ගැලපෙන්න ලියමු. ප්‍රස්ථාරය වැඩි දියුණු කරන්න. ප්‍රස්ථාරය වැඩි දියුණු කරනවා කියන්නේ පුතේ මෙන්න මේ ටිකේ දත්ත ලැබෙන්න ඕන. ඒ ටිකේ දත්ත ලැබෙන්න නම් මොකක්ද වෙනස් වෙන්න ඕන? x වර්ගය. x වර්ගය කියන්නේ අපි වර්ග කරලා ගන්නක්. එහෙනම් ප්‍රස්ථාරයේ පුරාවට x වර්ගය ඒකාකාර ව්‍යාප්ත වන විදියට සිම්පල් x තමයි අපිට කරන්න පුළුවන් වෙනස් කර ගන්න. සිම්පල් x කියන්නේ කවුද? මෙන්න මේ දුන්න හැකිලෙන ප්‍රමාණය අපි වෙනස් කරනවා පුතේ. මේක මේ මතින් තල්ලු කරන ප්‍රමාණය මේකේ විතතිය අපි වෙනස් කරනවා x වර්ග ඒකාකාර ව්‍යාප්තියක් ලැබෙන විදියට. අන්න එතකොට අපිට මේ ප්‍රස්ථාරේ අවුල් ටික නැති වෙලා යනවා. එහෙනම් ඒකට ලියවෙන්න ඕන x වෙනස් කරන්න ඕන x වර්ග ඒකාකාර විචලනයක් දකින්නකම්.
එහෙම ලියන්න ඕනේ. එතකොට අනිවාර්යෙන් ලිය වෙන්න ඕනේ x වර්ග වෙනස් කරනවා කියලා නෙවෙයි x වෙනස් කරනවා කියලා. මොකද පරීක්ෂණය අපි වෙනස් කරන්නේ x වර්ගයක් අපිට වෙනස් කරන්න බෑ. x වර්ගය වෙනස් කරනකොට ලකුණු හම්බෙලා නැහැ. මේකට එන්න ඕන f වල දෙවෙනි කොටසට නම් මේ උත්තරයක් x වර්ග මුළු පරාසයම පුරා ඒකාකාරව විසිරී යන පරිදි ඒකාකාර විසිරී යන පරිදි x තෝරාගත යුතුය. x තෝරාගත යුතුය. අන්න මෙතන අපි තෝරගන්නේ කවුද? x. අපිට x වර්ගයක් මේක හදන්න බෑ පුතේ. අපිට කරන්න පුළුවන් අතින් තල්ලු කරන්න පුළුවන් මේ x කියන දුර. එහෙනම් මෙන්න මෙයා තිබිය යුතුයි. x තෝරගන්නවා කියන එක තියෙන්නත් ඕන. x වර්ග කියන කරා මුළු පරාසය පුරාම ව්‍යාප්ත වෙනවා කියන එක කියවෙන්නත් ඕන. ඔය වැදගත් කරුණු සේරම කියවෙන්න ඕන. එහෙම කියවිලා තියෙනවා නම් ඔයාට එක ලකුණක් ලැබෙනවා. එහෙම කියවිලා තියෙනවා නම් ඔයාට එක ලකුණක් ලැබෙනවා. ඔන්න අපි F කොටස දක්වා හැදුවා. තව අපිට හදන්න තියෙන G කොටසයි H කොටසයි. මම ඔයාලට දෙන්නම් විනාඩි 2ක වෙලාවක්. විනාඩි 2ක් ඇතුළත තමන්ට අවශ්‍ය වැදගත් කරුණු සේරම ලියා ගන්න. විනාඩි 2ක් ඇතුළත තමන්ට අවශ්‍ය වැදගත් කරුණු සේරම ලියා ගන්න. මම ඕගොල්ලෝගෙන් අහනවා මෙන්න මේ මම කියපු දේවල් ගැන ඔයා කවදාවත් හිතලා තිබ්බද? මොනවාද? මෙතන මෙන්න මේක ඇතිවන ප්‍රත්‍යස්ත විභව ශක්තිය මූට ලැබෙනවා කියන එක ගැන හිතලා තිබ්බද? මෙතනින් ලැබෙන ශක්තියෙන් අඩු වුණොත් මෙයා නගින උස ගැනම හිතලා තිබ්බද? මෙයා පෙරලෙන්නේ නැත්තම් කොහොමද ගමන් කරන්නේ? මේ මාර්ගය සුමට හින්දා තමයි පෙරලෙන්නේ නැතුව ගමන් කරන්නේ. මෝ මෙතෙන්ට ගිහිල්ලා නැවතිලා ආයි පහළ ඇවිල්ලා මෙතන වෙන චලිත ගැන හිතුවද? ඒව හිතලා නැත්තම් උඹලා මේක 50 සැරයක් කරත් වැඩක් නැහැ. කරලා තියෙන කටපාඩම. ස්ට්‍රක්චර් ප්‍රශ්නයක් ගත්තම බං එහෙම හිතපන්. එහෙම හිතන්න තමයි අපිට පුළුවන් වෙන පුතේ මේකේ තව දේවල් ගැන හිතන්න. විභාගයටත් මොන නිර්මාණාත්මක ගානාවක් හදන්න පුළුවන්. බලන්න මේකේ පිළිවෙලකට එක එක ස්ටෙප් කඩ ගාන වෙලා තියෙනවා. ඔයාට මේ ස්ටෙප් ටික දිදී යනකොට මෙහෙම කරන්න. ඔයා ඊළඟට මේක හොයන්න. ඊළඟට මේක හොයන්න. ඊළඟට මේක හොයන්න. තියරි දැනගත්තේ නැතත් ලොකුවට ගාන යන මාර්ගය පෙන්නලා තිනවා. නිවැරදි මාර්ගය යන්නයි තියෙන්නේ. ඊළඟ කොටසට යන් අපි F කොටසෙන් පස්සේ G කොටසට මේක මෙහෙම තියෙද්දි G කොටසට යනවා. වැඩි දියුණු කරන ලද ප්‍රස්ථාරකෙන් ලබාගත්තු අනුක්‍රමණයක් කැපිටල් M වගේ දීලා තියෙනවා. කේවල අගය හොයන්නලු. M කියන්නේ 0.125 කිලෝග්‍රෑම්. අනුක්‍රමණ 200යි කැපිටල් M දීලා තියෙනවා. කේවල අගය හොයන්නලු. මෙන්න මෙතනින් බලන්න එහෙනම් අනුක්‍රමණය සමාන වෙනව නේද? K බෙදීම 2යි mg ට. K බෙදීම 2යි mg ට. ඔය අපි හදන්න යන්නේ G කොටස. G කොටස හදන්න යන්නේ. අනුක්‍රමණය අපට දීලා 200යි. K බෙදීම 2 ගුණ කිරීම 0.125 ගුණ කිරීම 10. ඔතනින් එනවා K කියන කෙනාට 0.125 කියන්නේ මේක 10න් ගුණ කරලා 1.25. 1.25 කියන කෙනා 2න් ගුණ කරාම 2.5යි. 2.5 200න් ගුණ කරාම 500යි. 500යි නිව්ටන් කිලෝග්‍රෑමයට නිව්ටන් මීටරයට කියලා උත්තරේ එනවා. ඔතන ලකුණු ඕගොල්ලන්ට දීලා තියෙනවා පුතේ. මෙන්න මෙතන මේ අනුක්‍රමණය මෙන්න මේකයි කියලා ගත්තා. අඳුර ගන්න එකට එක ලකුණයි. නිවැරදි ඒකකයේ සමග
නිවැරදි පිළිතුර සඳහා එක ලකුණයි. ඔයා දුරු නියතේ ඒකකය වරද්දන්න බෑ. දුරු නියතේ ඒකකය නිව්ටන් මීටරයට F සමානයි kx වලින් මතක් කරගන්න. F කියන්නේ නිව්ටන්, x කියන්නේ මීටර, k කියන්නේ එහෙනම් නිව්ටන් බෙදීම මීටර. නිව්ටන් මීටරේ. මීටරයට නිව්ටන් කියන එක තමයි SI එකේ. අන්න යාගේ දුරු නියතය අපි හොයාගත්තා G කොටස. ඊළඟට මේක ඊළඟට තියෙනවා H. මෙම පරීක්ෂණයේදී ශිෂ්‍යයා සම්පීඩනයේ x සහ අනුරූප උස h මණි. සම්පීඩනයේ සිම්පල් x හරි මෙතන සම්පීඩනයේ x ඒ වගේම h මණි. මිනුම් දෙකෙන් කුමන මිනුම අනෙකට වඩා නිවැරදිව ලබාගත යුතුද? මෙයට හේතුව කුමක්ද? මෙයා මනින මිනුම් දෙකයි. මෙන්න මේ x කියන දුරයි මෙන්න මේ h කියන දුරයි. ඔය දෙකෙන් වඩා නිවැරදිව ලබා ගන්න ඕන කවුද? වඩා නිවැරදිව ලබා ගන්න ඕන පුතේ මොන මිනුමද? බලන්නකො මෙතන මේ ප්‍රස්ථාරයට ගන්නකොට h නම් ලැබෙන්නේ නිකම්ම x කියන කෙනා වර්ග වෙලා මෙයාගේ වෙන ප්‍රතිශත දෝෂය වැඩි. මෙයාගේ සිදුවන ප්‍රතිශත දෝෂය වැඩි. මෙයා පොඩ්ඩක් හරි වැරදුනොත් එයාගේ සිදුවන ප්‍රතිශත දෝෂය වැඩි වෙනවා. ඒ වර්ග වෙලා තියෙන x කියන කෙනා. තව දෙයක් හිතන්න. මේ x කියන දුර ඉතා කුඩා ප්‍රමාණයක් තමයි උතන හැකිලෙන්නේ. ඔයා හිතන්නකො සෙන්ටිමීටර් 10ට වඩා අඩුයි කියලා. හැකිලෙන දිග. මීටර වලකින් මෙන්නොත් ප්‍රතිශත දෝෂ වැඩි. දෝෂ සහගත බව වැඩි. හැබැයි මේ h කියන කෙනා සැලකිය යුතු උසක් තියෙනවා. එහෙනම් ඔයාට ඔය දෙකෙන්ම තේරෙන්න ඕන මෙන්න මේ සිම්පල් x කියන කෙනා තමයි අපි නිවැරදිව මෙන ගන්න ඕන. එහෙනම් මනින්න ඕන කවුද? සිම්පල් x මිනුම. ඒකට හේතුව x හි අගය එකක් ලියන්න පුළුවන් සිම්පල් h ට වඩා කුඩා වීම. සිම්පල් h ට වඩා කුඩා වීම. x වල අගය සිම්පල් h ට වඩා කුඩා වීම එකක්. එහෙම නැත්නම් මොකක්ද වෙන්නේ? සිම්පල් x මනින විට x මැනීමේදී සමීකරණයේදී මෙහෙම ලියමුකෝ අපි ඒක x මැන්නට පස්සේ සමීකරණ භාවිත වෙන්නේ x වර්ග. අපි ඒක මෙහෙම ලියන්න පුළුවන්. සමීකරණයේ x වර්ග පවතී. එනම් එහි ප්‍රතිශත දෝෂය ඉහළයි. ප්‍රතිශත දෝෂය ඉහළයි. ඔයා හිතන්න x මනිද්දි ප්‍රතිශත දෝෂය වැඩි වුණොත් මොකක්ද වෙන්නේ? x වර්ගය සඳහා අනිවාර්යෙන් ප්‍රතිශත දෝෂය h වලට වඩා වැඩි. මොකද වර්ග වෙලා එන්නේ. වර්ග වුණා ප්‍රතිශත දෝෂය දෙගුණ වෙනවා. එහෙනම් ඔන්න ඔය උත්තර දෙක එකක් ලියවෙන්න ඕන. x වලගේ සිම්පල් h ට වඩා කුඩයි එකක්. එහෙම නැත්නම් දෙවෙනි එක ලියන්න ප්‍රතිශත දෝෂය අවම කිරීමට. මේකෙන් කියවෙන්නේ සමීකරණ x වර්ග පවතිනවා ප්‍රතිශත දෝෂය ඉහළයි නේ අපි මේක අවම කිරීමට කියලා ලියමු. ප්‍රතිශත දෝෂය අවම කිරීමට. මේකේ x කියන මිනුම නිවැරදිව හඳුන ගැනීම හා මේක නිවැරදිව මේ ප්‍රකාශයක් ලිවීමට ඔය දෙකම හරිනම් විතරයි එක ලකුණක් හම්බෙන්නේ. එහෙම නැත්නම් ඔයාලට ලකුණු හම්බෙන්නේ නැහැ. ඔය දෙකම හරිනම් එක ලකුණක් හම්බෙනවා නැත්නම් ලකුණු හම්බෙන්නේ නැහැ. ඔන්න මම විවරණය කරන විදිහට නම් 2010 පළවෙනි ප්‍රශ්නයමයි විවරණය කරන්නේ. ඔයගොල්ලන්ට මම විනාඩියක් විතර දෙන්නම් අවශ්‍ය දේවල් ටික තව ලියා ගන්න. එතනින් පස්සේ අපි යනවා දෙවනි ගැටලුව සාකච්ඡා කරන්න. අපි යමු පේපරේ දෙවනි ප්‍රශ්නට. ඔන්න තියෙනවා වසන ලද නලයක එක් කෙලවරක් කොන්න විදිහට ජල කෙන්දක් කිරගලා සිරකල වායු කඳක් අපි හදා ගන්නවා පටු නලයක් තුල. ජලයේ සංතෘප්ත වාෂ්ප පීඩනය උෂ්ණත්වය සමග විචලනය අන්වේෂණය කරන්න යන්නේ. හරි. මෙම පරීක්ෂණයේදී
නලය ජලය බීකරයක් තුල රඳවනු ලැබේ. බීකරය තුල ජල මට්ටම තිබිය හැකි ABC පීඩම් 3ක් රූපයේ පෙන්වා ඇත. පරීක්ෂණ ආරම්භයේදී තිබිය යුතු නිවැරදිව පීඩමෙන් කුමන එකද කියලා අහනවා. ඔයා කරන්නේ මෙන්න පහළ තියෙන රූපේ බලන්න. ඔයා පේපරේ 4 වෙනි පිටුවේ ওই පොඩ්ඩ බලලා 5 වෙනි පිටුව බලන්න නැතුව හිතන්න ගියොත් සමහරට තේරුම් ගන්න බැරි වෙයි. විභාගයට ලියන ළමයෙක් නම් 4 වෙනි පිටුවත් එක්ක 5 වෙනි පිටුවත් පොඩ්ඩක් බලන්න. උත්තර ලියන්න කලින්. ඔයාලට පේනවා මෙන්න මේ වගේ භාජනයක් ඇතුලේ බීකරයක් ඇතුලේ තමයි අපි ගෙනත් තියන්නේ පුතේ. ඔන්න ඔය ආකාරයට ජල බිඳුවක් මගින් සීන් ජල කෙන්දක් මගින් වායු කඳක් කිර කරගෙන තියෙන කුඩා නලයක. ඔන්න ඔය වගේ කේශික නලයක් වගේ උක. පටු නලයක්. මේක ඇතුලේ මෙන්න එහෙම වායුව ටිකක් හිර කරගෙන තියෙනවා. මේකේ මොකක්ද අරමුණ? ජලයේ සංතෘප්ත වාෂ්ප පීඩනයේ උෂ්ණත්වය සමග විචලනය. එතකොට ඔය පේපරේ ගත්ත ගමන් මේකේ අහන්නේ මොකක්ද කියන එකට ඉරක් ගහ ගන්න. පුරුදු වෙන්න. ජලයේ සංතෘප්ත වාෂ්ප පීඩනයේ උෂ්ණත්වය සමග විචලනය. අන්න ඒකට ඉරක් ගහගත්තා නම් ප්‍රශ්නේ මගක් යද්දිත් ඔයාට ඕක දැකපු ගමන් මතක් වෙනවා මේ හොයන්න යන්නේ මොකක්ද? උෂ්ණත්වයත් එක්ක ජලයේ සංතෘප්ත වාෂ්ප පීඩනය වෙනස් වෙන්න කොහොමද කියලා. හා. ඔතනින් පස්සේ මෙන්න බීකරේ ඇතුලේ තමයි මෙයා තියන්නේ. මෙන්න බීකරේ ජල මට්ටම කොතෙන්ට එනකම් තියෙන්න ඕනද කියලා අපෙන් අහනවා. A වලටද B වලටද C වලටද? මේ පරීක්ෂණේ මම හිතන්නේ ඕගොල්ලන්ට දැනට උගන්වලා නැතුව ඇති තීරපත් වල. මොකද ඕක සිලබස් එකේ දැන් නැති පැට්‍රිකල් එකක්. හැබැයි සිලබස් එකේ නැති පැට්‍රිකල් එකක් කියලා ඔය වගේ පරීක්ෂණයක් ඕගොල්ලන්ට පුතේ අලුතින් ගන්නන දෙයක් නැහැ. හිතලා තේරුම් අරගෙන හදන්න පුළුවන්. හිතලා තේරුම් අරගෙන හදන්න පුළුවන්. හරි. ඕගොල්ලන්ට මාව පේනව පැහැදිලි අඩුයිද? මාව පේනව පැහැදිලි අඩුද? මාව පේනව පැහැදිලි අඩුද පුතේ? හරි. දැන් පුතේ මෙන්න මෙහෙම බලා ගන්න ඔය පරීක්ෂණයට අදාළ මම ඇටවුම ඇඳලා පෙන්නන්නම්. ඇටවුම ඇඳලා උත්තර ටික ලියාගෙන යන්නේ. ඒක ලේසි. ඔන්න මෙහෙමයි කරන්න පුතේ. කේශික නලයක් නැත්නම් පටු නලයක් කරගෙන පටු නලයේ කෙලවරක් සංගුතයි. මෙන්න මෙතන ඔය විදියට කුඩා ජල කෙන්දක් කිර කරගන්නවා. ඔහොම කුඩා ජල කෙන්දක් කිර කරගන්නවා. දැන් ඔයාලට පේන්න ඕන මේකත් එක්ක මොකද වෙලා තියෙන්නේ? යට හිර වෙලා තියෙනවා වාත කඳක්. යට හිර වෙලා තියෙනවා වාත කඳක්. මොකක් එක්කද හිර වෙලා තියෙන්නේ? හිර වෙලා තියෙන්නේ ජලයත් එක්ක ස්පර්ශ වෙලා. අන්න ඔයා දන්නව නේද? සංතෘප්ත වාෂ්පයක් කියන්නේ මොකක්ද? තම ද්‍රවයත් එක්ක ද්‍රවය සමග ස්පර්ශව පවතින වාෂ්පය සංතෘප්තයි. කිසි තර්කයක් නැහැ. තමන්ගේ ද්‍රවයක් එක්ක ස්පර්ශ වෙලා පවතින නම් කිසියම් වාෂ්පයක් එයා අපි කියනවා සංතෘප්තයි කියලා. මෙන්න ජලයත් එක්ක මේ වාෂ්ප මේ වායුව ටික ස්පර්ශ වෙලා පවතිනවා. එහෙනම් මෙයා මොකක්ද? මේ සංතෘප්ත වාෂ්පයක් තියෙන. මේකේ තියෙනව මොනවද? වාතය තියෙනවා. තව තියෙනවා සංතෘප්ත ජල වාෂ්ප. සංතෘප්ත ජල වාෂ්පක් තියෙනවා. එහෙනම් මේක සංතෘප්ත ජල වාෂ්ප අඩංගු වාදනයක්. වියලි වාතයයි සංතෘප්ත ජල වාෂ්පයි තමයි තියෙන්නේ. හරි. දැන් අපි කරන්න හදන්නේ මොකක්ද? අර මම පේපරේ මුලින්ම ඉරක් ගහගත්තා උෂ්ණත්වයත් එක්ක සංතෘප්ත වාෂ්ප පීඩනයේ විචලනය.
සංතෘප්ත වාෂ්ප පීඩන විචලනයයි කන්නේ උෂ්ණත්වයත් එක්ක. උෂ්ණත්වයත් එක්ක ගන්නකොට ඔන්න යට දීලා තියෙනවා රසදිය යට දීලා තියෙන ජල බීකරයකුත්. ජල බීකරයක් පාවිච්චි කරනවා අපි දැන් අනිවාර්යයෙන්ම රත් කරන්න යන්නේ. බන්සන් 1000කකුත් දීලා තියෙනවා. එහෙනම් මු රත් කරනකොට මොකක් වේවිද? එහෙනම් මෙයා දාගන්න වෙනවා අපිට. මෙන්න විදිහට බීකරය තුල. බීකරේ තියලා උන්න ආධාරකයක් උඩින් තියාගත්තා. ආධාරකේ තියන්නේ අර දැල් යොදපු දැලක් උඩ තමයි අපි මේක තියන්නේ. යකඩ දැලක් උඩ. යකඩ දැලක් උඩ තියන්නේ. මෙතන අපි දානවා දැන් බන්සන් 1000ක. බන්සන් 1000ක දාගත්තා. දැන් මෙයා රත් කරද්දි මොකද වෙන්නේ? මේ වාතකන්ද ටික උඩට යනවා. වාතකන්ද අනිවාර්යෙන් උඩට යනවා රත් වෙද්දි. එහෙනම් ජලය කොච්චර දාන්නද බීකරේට? හැම වෙලේම පුතේ මොකක්ද වෙන්න ඕන? හැම වෙලේම මෙන්න මේකේ මෙන්න මේ ඇතුලේ තියෙන වාතකන්ද තියෙන උඩ ජලය තුල. අන්න ඒව තියෙන්නයි මේක තිබිය යුත්තේ. එහෙනම් මෙන්න මෙතනින් ඔය හරියට එනකන් ජලය දාලා තියෙන්න ඕන. දැන් ඒකට මේක මෙහෙම පාවි තියනොද නැහැ. මේක පාවි තියන්න බෑ. මම කරන දේ මෙයා ආධාරකයකින් ඔම සම්බන්ධ කරන්න වෙනවා. නැත්තම් කොහොමද තියාගන්නේ? ආධාරකයකට සම්බන්ධ කරලා ආධාරයෙන් ඒක තිබ්බා. ඒක හරි. එතකොට අපිට මේ නලය ඒකාකාර පටු නලයක්. එහෙනම් මේකේ පරිමාව වෙනස් වෙන එක දිගට අනුරූපව ගන්න පුළුවන්. ඒ නිසා කරන්නේ මේකත් එක්ක පුතේ අපි රේඛීය පරිමාණයක් තියෙනවා. සාමාන්‍යයෙන් ඔන්න ඔය විදිහට රේඛීය පරිමාණයක් ඕක ළඟින් වම තියලා තියෙනවා. මේ පරිමාණය මේකට ළඟින් තිබිය යුතුයි. නැත්තම් මේ දිගවල් ගනිද්දී අසම්පාත දෝෂ සිදු වෙන්න පුළුවන්. එතනින් පස්සේ පුතේ මේකේ අපි උෂ්ණත්වය ඒකාකාර කරගන්න ජලය හැමතැනම මේකට දානවා මන්තයක්. මන්ත කරන්න. ඊළඟට තව මේකට යොදනවා මොකක්ද? රසදී වීදුරු උෂ්ණත්වමානය. කොච්චර උසකට යොදනවද? රසදී වීදුරු උෂ්ණත්වමානය ඔන්නෝම මේකේ මැදක් යනකම් වගේ තිබිය යුතුයි. කිසිම වෙලාවක මේත් එක්ක ස්පර්ශ වෙන්න බෑ. මේ බිත්ති එක්ක බෑ. පහළ පතුලත් එක්ක බෑ. රසදී වීදුරු උෂ්ණත්වමානය හරි මැදට වගේ එන්න සාමාන්‍යයෙන් දාගන්න ඕන. ඔන්න පරීක්ෂණය වෙන විදිය. දැන් අපි කරන්නේ මොකක්ද? නියත පියවරවල වලින් මෙයා රත් කරනවා. ඒ එක එක උෂ්ණත්වයන් අපි මේකෙන් මැන ගන්නවා. ඊට අනුරූපව මෙන්න මේකේ දිග මැන ගන්නවා මෙන්න මේ පරිමාණය භාවිතා කරලා. ඔය හැම වෙලාවකදීම මේ වායුව ජලයත් එක්ක ස්පර්ශ වෙලයි තියෙන්නේ. එහෙනම් හැම වෙලේම මේක ඇතුළේ තියෙන සංතෘප්ත ජල වාෂ්ප අන්න සංතෘප්ත ජල වාෂ්ප වල පීඩනය එන උෂ්ණත්වයත් එක්ක විචලනය හොයන්න පුළුවන්. එතකොට මේ උෂ්ණත්වමානේ පාවි තියනවද නැහැ? මෙයත් ඕන මේ ආධාරකයකටම සම්බන්ධ කරන්න. මේ ආධාරකයටම සම්බන්ධ කරන්න කමක් නැහැ. ඔන්න පරීක්ෂණයට අදාළව පුතේ නම් කරගන්න දෙයි. ඔන්න ඔය ටික අපි තියන්න ඕන. දැන් ගන්නට. දැන් ඕගොල්ලන්ට තේරෙනවා කොතෙන්ට එනකම් මේකේ ජලය පුරවන්න ඕනද? ඒව පුරවන්න හේතුව මොකක්ද? ඕක දැන් ඕගොල්ලන්ට තේරෙනවා. දැන් ගන්නට ගියා නම් උත්තර ලියන්න ලේසි. අපේ පළවෙනියට අහනවා වසන ලද එක් කෙළවරක් සහ ජල කෙන්දක් අතර සිරස් කරන ලද වායු කන්දක් සහිත පටු නලයක් භාවිතෙන් ජලයේ සංතෘප්ත වාෂ්ප පීඩනයේ උෂ්ණත්ව සමග විචලනය අන්වේෂණය කරන්න යනවා. මේ පරීක්ෂණයේ ආරම්භයේදී බීකරේ ජල මට්ටම තියෙනවන කොතෙන්ටද දැන්? ඔයාලට පේනවා Aද Bද Cද? C දක්වාවත් තිබිය යුතුයි. එහෙනම් පළවෙනි එක A වල එකට සිම්පල් A වල එකට ජල මට්ටම තියෙන්න ඕන C දක්වා. C දක්වා කියලා ලියලා තියෙනවා නම් C දක්වා කියලා ලියලා තියෙනවා නම් ඔයාලට හම්බ වෙනවා පුතේ එක ලකුණක්. C දක්වා කියලා ලියලා තියෙනවා එක ලකුණක් හම්බ. අංක 2 මොකක්ද දාන්නේ?
අංක 2 අපෙන් අහනවා ඔබගේ තෝරා ගැනීමට හේතුව දෙන්න. ඔබගේ තෝරා ගැනීමට හේතුව දෙන්න. පරීක්ෂණය සිදු කරන මුළු කාලේ පුරාවටම අන්න වැදගත් වචනයක්. පරීක්ෂණය සිදු කරන හැම වෙලාවෙම ওই වචනයක් කියවෙන්න ඕනේ. වාත කඳ, සිර වූ වාත කඳ ජලය තුල ගිලී තියෙන්න ඕන. අන්න එහෙනම් මොකක්ද කියවෙන්න ඕන? පරීක්ෂණය සිදු කරන සෑම විටම පරීක්ෂණය සිදු කරන මුළු කාලය පුරාවටම සිර වූ වාත කඳ ජලය තුල මුළුමනින්ම ගිලී පැවතිය යුතුයි. ගිලිලා වැඩක් නැහැ මුළුමනින්ම. මුළුමනින්ම ගිලිය යුතුයි. ඔතන කියවෙන්න ඕන ඔකට ලියද්දි උත්තරේ පුතේ පරීක්ෂණය සිදු කරන හැම වෙලාවෙම නැත්තම් මුළු කාලය පුරාවටම. ඔන්න ඔය කැල නැත්තම් ලකුණු හම්බෙන්නේ නැහැ. පරීක්ෂණය සිදු කරන මුළු කාලය පුරාවට කියලා ඔන්න මේ කැල නැත්තම් මුළු කාලය පුරාවටම කියන එක. නැත්තම් ඔයාට ලකුණු හම්බෙලා නැහැ. සිර වාතකඳ ජලය තුල මුළුමනින්ම ගිල්ල තියෙන්න ඕන කිව්වට මේ වෙලාවේ විතරක් කියලා හිතෙන්න පුළුවන්. පරීක්ෂණ සිදු කරන හැම වෙලේම එහෙම වෙන්න ඕන. මුළු කාලේ පුරාවට. එහෙනම් ඔයා තේරුම් ගන්න උත්තරයක් ලියද්දි මේ වචන දෙක නැතුණුත් ලකුණු කැපිලා තියෙනවා. මාකින් එකේ මේ ඔයටින් ඉරි වැදිලා තියෙනවා. ඔයටින් ඉරි වැදිලා තියෙනවා කියන්නේ ඒව නැත්තම් ලකුණු නැහැ කියන එක. අත්‍යවශ්‍ය වචන මුළු කාලේ පුරාවටම මේක තිබිය යුතුයි. ඔන්න ඒවල දෙවෙනි කොටස. ඒවල තුන්වෙනි කොටස ඒවල දෙකයි තියෙන්නේ. B කොටස තියෙනවා මෙම පරීක්ෂණාත්මක ඇටවුමෙහි අසම්පූර්ණ රූප සටහනක් දෙක රූපේ දක්වා ඇත. රූපය සම්පූර්ණ කළා බීකරය තුල ඇති අයිතමයන් නම් කරන්න කියනවා. ඔන්න B කොටසට අදාළ රූප මම ඇඳලා තියෙන්නේ. මේ තියෙන පුතේ B කොටස. මේකේ තියෙන අයිතමයන් නම් කරන්නලු. මේ තියෙන මන්තය. මේ කවුද? බන්සන් 17. මේ තියෙන්නේ උෂ්ණත්වමානය කිව්වට ලකුණු දෙයි. හැබැයි ඔතන කියවෙන්න ඕන රසදිය වීදුරු. උෂ්ණත්වමානය මේ කවුද? පරිමාණය. මේ තියෙන මෙයක් තියෙන්න ඕන ආධාරකය. ආධාරකය. ඔය ටික ලිව්වට අමතරව පුතේ ඔක මෙන්න මේ වැදගත් දේවල් තිබිය යුතුයි. මේකට ලකුණු දෙකක් දීලා තියෙනවා මෙන්න මේ පොයින්ට් වලට. මේක තියෙනවනේ පළවෙනි දේ තමයි මේක තුල නලය තියෙන්න ඕන. ඒ වගේම පරිමාණයක් තියෙන්න ඕන. එතකොට උෂ්ණත්වමානය තියෙන්න ඕන. ඔය අයිතම තුන අනිවාර්යෙන් තියෙනවා. නලයයි පරිමාණයයි උෂ්ණත්වමානයයි ඇඳලා තියෙන්න ඕන. ඔය තුන් දෙනා ඇඳලා උෂ්ණත්වමානය මෙයා සෑහෙන දුරකට ගිල්ල තියෙන්න ඕන. මාගින් එකේ තියෙන්නේ එහෙමයි. සෑහෙන දුරක් ගිලිලා තිබෙන්නේ. සෑහෙන දුරක් කියන්නේ මේකේ හරිය මැදට නිකන් ගිලිලා තියෙන්න ඕන. මෙයා මේ වගේ ගෑවෙන්න බෑ. මැදින් තියෙන්න ඕන. පරිමාණය පුළුවන් තරම් මෙයාට ලං වෙලා තිබිය යුතුයි. පරිමාණය දුරස් වුණොත් අසම්පාත දෝෂ වැඩි. ඒ නිසා මෙයා පුළුවන් තරම් ලං වෙලා තිබිය යුතුයි. මෙන්න මේ අවශ්‍යතා ටික තියෙනවා නම් මෙතෙන්ට දීලා තියෙනවා එක ලකුණක්. ඔය ටික තියෙනවා නම් එක ලකුණක් දීලා. මේකේ ඕනෑම තුනක් නම් කරලා තියෙනවා නම් මේ දීපු මම නම් කරපු ටිකෙන් ඕනෑම තුනක්
නම් කිරීමට එක ලකුණක් දීලා තියෙනවා. නම් කිරීමට ඕනෑම තුනක් නම් කිරීමට ලකුණු 1යි. මෙන්න මේ අයිතමයන් පිළිවෙලකට ඇදලා තියෙනවා නම් එක ලකුණක් දීලා තියෙනවා. තේරුම් ගන්න කිසිම දවසක උෂ්ණත්වමානය කියලා ලියන්න පුරුදු වෙන්න එපා. භාවිතා කරන්නේ රසදිය වීදුරු නම් රසදිය වීදුරු උෂ්ණත්වමානය කියලා ලියන්න ලෝභ වෙන්න එපා ඒකට. කිසිම කෙනෙකුට ලකුණු කපන්න විදියක් නැහැ. ඒ දේවල් එහෙම ලියන්න පුරුදු වෙන්න. හා. ඔය B කොටස C කොටසට යන්න. උපමාකරණය නියමාකාරයෙන් ඇට වූ පසු ලබා ගන්නා මිනුම් ලියා දක්වන්න. ලබා ගන්නා මිනුම් ලියා දක්වන්න. මිනුම් අන වචනයක් තියෙනවා C කොටසේ. C කොටස අපිට කිසියම් වචනයක් තියෙනවා. මොකක්ද වචනේ? මිනුම්. මිනුමක් කියන්නේ මොකක්ද පුතේ? මිනුමක් කියලා කියන්නේ මනින දේවල් වලට. එහෙනම් හැම වෙලාවකදීම අපි ගන්න මිනුමක්. මිනුමක් කියලා කියන්නේ අපි මනින දේවල් වලට. පරීක්ෂණය පුරාවටම අපි ගන්න මිනුම් දෙකයි තියෙන්නේ. මිනුමක් මනින්නේ මිනුම් උපකරණ වලින්. බලන්නකො මේ පරීක්ෂණයේ මිනුම් උපකරණ කීයක් තියෙද? මිනුම් උපකරණ දෙකක් අඩංගු වෙනවා. එකක් තමයි රසදිය වීදුරු උෂ්ණත්වමානය. අනිත් එක තමයි රේඛීය පරිමාණයක් තියෙන. නැත්නම් පරිමාණයක් තියෙන. මේක මීටර රූලක් වගේ පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් මීටර භාග රූලක් වගේ. මේක ගන්න නම් මිනුම් දෙකක් තියෙනවා. ওই දෙකෙන් මිනුම් දෙකක් ගන්නවා. එකක් තමයි ජලයේ උෂ්ණත්වය ගන්නවා. එකක් ජලයේ උෂ්ණත්වය. ජලයේ උෂ්ණත්වය. ඊළඟට දෙවෙනි එක ගන්නවා සිර වී ඇති වායු කඳේ දිග. ජලයේ උෂ්ණත්වය ගන්නවා සිර වී ඇති වායු කඳේ දිග ගන්නවා. හරියට නම් මෙතන කියවෙන්න ඕනේ ජලයේ උෂ්ණත්වයයි ඊට අනුරූපව සිර වී ඇති වායු කඳේ දිග කියන වඩාත් නිවැරදි. මෙන්න මේ පොයින්ට් දෙකට මෙයාට එක ලකුණක් දීලා මෙයාට එක ලකුණක් දීලා බලන්න පොඩි උත්තර උනාට ලකුණු දෙකක් එතෙන්ට දීලා ඔය C කොටස අපි යමු පුතේ D කොටසටත් අපි යන් D කොටසටත් බලන්න තම තමන්ට ඔයාලට ලකුණු කොච්චර තියෙනවද ශිෂ්‍යෙක් මේකෙදි භාවිතා කරනවා සෙල්සියස් 27 දී කිලෝපැස්කල් 100ක් වන වායුගෝලීය පීඩනයේදී දිග 3 සෙන්ටිමීටර වූ වායු කඳක් භාවිතා කර මේ පරීක්ෂණය සිදු කරා. ඔන්න සෙල්සියස් 27 දී. ඒ කියන්නේ කෙල්වින් 300 දී. මේක පරීක්ෂණය සිදු කරාලු මේක ඇතුලේ පීඩනය කිලෝපැස්කල් 100යි. ආ වායුගෝලීය පීඩනය ජලයේ සංතෘප්ත වාෂ්ප පීඩනය ඔය වෙලාවේදී කියන අපට 5 කිලෝපැස්කල් වුණා. ඉහත දත්ත භාවිතා කළා තීටා උෂ්ණත්වයේදී වායු කඳේ දිග සිම්පල් L ජලයේ සංතෘප්ත වාෂ්ප පීඩනය P සම්බන්ධ කර සමීකරණයක් ලබා ගන්නලු. P සම්බන්ධ කරලා සමීකරණයක් ලබා ගන්නලු. ජල කෙන්ද නිසා ඇතිවන පීඩනය නොගෙනිය හැකියි කියලා උපකල්පනය කරන්නලු. නොගෙනිය හැකියි කියලා උපකල්පනය කරන්න. ඔයා බලන්න පුතේ ඔක කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. මම මේකට උත්තරේ ලියන්න වෙනම මම පොඩි පැහැදිලි කිරීමක් කරන්න. ඔන්න පුතේ එක අවස්ථාවක් තියෙනවා මේක. මෙහෙම වාත කඳක් කිර වෙලා තියෙනවා. මේ වෙලාවේදී වායුගෝලීය පීඩනය අපිට දීලා තියෙන 100 කිලෝපැස්කල්. මේ D කොටස අපි හදන්න යන්නේ. ඔය D කොටස අපි හදන්න D වල එක. 100 කිලෝපැස්කල් පීඩනයක් උඩින් තියෙනවා. මේක ඇතුලේ තියනවා නේද
සංතෘප්ත ජල වාෂ්ප පීඩනය P නෝට් කියලා මම ගන්නවා. P නෝට් 5 කිලෝපැස්කල්. එහෙනම් මේකේ අඩංගු වායුවේ පීඩනය කොච්චරයිද? ඔයා ඔය වෙලාවේ සමතුලිතව තියෙන්නේ මේ එළිය තියෙන වායුගෝලීය පීඩනය නිසා ඇතුළට ඇති වෙන බලයක්. මෙයාගේ බර නොසලකාරින්නලු ජලයේ. ජල කඳේ බර නොසලකාරින්නලු. එහෙනම් මෙතන පවතිනවා මේකට අදාළව වායුව මගින් ඉහළට ඇති කරන පීඩනයක් නිසා බලයක්. ඉහළට තියෙන මේකේ තියෙන පීඩනය නිසා ඉහළට බලයක් ඇති වෙනවා ජලයේ දිගමට. ඔය අවස්ථා දෙකේදී එතකොට මේ අවස්ථා දෙකේදී උඩ තියෙන පීඩනයයි ඇතුළ තියෙන පීඩනයයි සමාන වුණොත් නේද පුතේ මෙයා ඔය විදිහට සමතුලිතව තියෙන්නේ. මෙතනින් මේ පීඩන නිසා බලයක් ඇති වෙනවා F1 නම් මෙතනින් ඇති වෙන බලයක් F2. ඔය බල දෙක සමතුලිත නිසා ඔයා තියෙන්නේ. එහෙනම් ඔයා තේරුම් ගන්න මේක ඇතුලේ තියෙන වායුවේ පීඩනය කොච්චරද P1 100 ඍණ 5. ඔතන තියෙන පීඩනය. ඔය වෙලාව උෂ්ණත්වය අපිට දීලා තියෙනවා කෙල්වින් 300යි. සෙල්සියස් 27යි. ඊළඟට දෙවැනි අවස්ථාවක් කියන පුතේ මේක මෙහෙම. දෙවැනි අවස්ථාවකුත් කියනවා. මේ වෙලාවේ මේ දිග සෙන්ටිමීටර් 3යි නේ. සෙන්ටිමීටර් 3යි. සෙන්ටිමීටර් 3යි. දෙවැනි අවස්ථාවේ අපිට දීලා තියෙනවා මේ සෙන්ටිමීටර් 3යි. ඔව්. මෙන්න මේ දිග L. උෂ්ණත්වය තීටා. එහෙනම් මෙතන උෂ්ණත්වය තීටා ධන 273යි කෙල්වින්. තීටා ධන 273යි කෙල්වින්. මේ වායුගෝලීය පීඩනය 100 කිලෝපැස්කල්ම තමයි පුතේ. මේ වෙලාවේදී සංතෘප්ත ජල වාෂ්ප පීඩනය P නම්. සංතෘප්ත ජල වාෂ්ප පීඩනය P කියලා. එහෙනම් මේකේ අඩංගු වායුවේ වියලි වායුවේ පීඩනය කොච්චරයිද P2 කියන්නේ 100 ඍණ P. ඔන්න අවස්ථා දෙකට මම අදාළව හදාගත්තා. ඔයාලට පුළුවන් අවස්ථා දෙකට වියලි වාතයට දාන්න මොකක්ද? වියලි වාතයට දාන්න පුළුවන් අවස්ථා සමීකරණය. මොකක්ද අවස්ථා සමීකරණ? මේව දැන් ඔයා ලියන්න ඕනද නැහැ? මේ කිසිම දෙයක් අඳින්න ලියන්න නැහැ. ඔයාලට අවශ්‍ය වෙන්නේ මෙන්න මේක විතරයි. P1 V1 බෙදීම T1 සමානයි P2 V2 බෙදීම T2. ඔන්නෝක අඳුර ගැනීම පමණයි අවශ්‍ය. ආරම්භක පීඩනය වායුගෝලයේ කොච්චරද? වියලි වාත පීඩනය 100 ඍණ 5. පරිමාව කියන්නේ දිගට අනුරූපයි. හරස්කඩ වර්ගඵලයේ කැපිලා යනවා. සෙන්ටිමීටර වලින්ම 3යි කියලා දැම්මා. මෙයාලා දැම්ම කිලෝපැස්කල් මෙයා සෙන්ටිමීටර. උෂ්ණත්වය 300 කෙල්වින්. සමාන වෙනවා P2 කියන්නේ 100 ඍණ P වියලි වාතේ. දිග L සෙන්ටිමීටර වලින් T2 කියන්නේ තීටා ධන 273යි. තීටා ධන 273යි. අන්න බලන්න වියලි වාතයට අදාළව ඔය ටික අපිට ලියන්න පුළුවන්. දැන් පුතේ අපෙන් අහන්නේ මොකක්ද? සමීකරණයක් ලබා ගන්නලු ජල කෙන්දෙන් ඇතිවන පීඩනය නොසලකාරින්නලු. පේලි තුනක් ඉඩ තියෙනවා. ඔය පේලි තුනේ මෙන්න මෙතනින් ඕනනම් දෙකට බෙදා ගන්න අවශ්‍යත් නැහැ. ඔය රූපය ඇඳ ගන්න අවශ්‍යද නැහැ. රූපෙට ලකුණු දෙන්නේ නැහැ. ඕකේ ඒගොල්ලෝ බලාපොරොත්තු වෙලා තියෙන මෙන්න මේවා. මේක කියනවා මෙන්න මේ විදිහට අවස්ථා සමීකරණේ නිවැරදිව අඳුරගත්ත නම් එක ලකුණයි. නිවැරදිව ආදේශ කරලා තියෙනවා නම් එක ලකුණයි. හැබැයි ඕගොල්ලන්ට තේරෙන්න ඕන අවස්ථා සමීකරණය හඳුනගන්නේ නැතුව කෙලින්ම මේ ප්‍රකාශ ලියන්න බෑ. එහෙනම් මේක කියලා තියෙනවා කෙලින්ම මේ ප්‍රකාශ ලියන්න පුළුවන් නම් ලකුණු දෙකම ලබා දෙන්න කියලා. කෙලින්ම මේ ප්‍රකාශ ලියලා තිබ්බත් ලකුණු දෙකම ලබා දෙන්න කියලා තියෙනවා. හැබැයි මම අනුමත කරන්නේ නැහැ ඔකට එකපාරම ලියන එක. මොකද රූල් 3ක් ඉඳ තියලා තියෙන්නේ මොනවා හරි දෙයක් කරන්න. ඒකට වඩාත් නිවැරදි වියලි වාතයට මේ සමීකරණ දැම්මා අවස්ථා දෙක දාලා ලියුවා.
ඔයා බලන්න පුතේ මෙතනදී බලන්න එළිය පීඩනයට සමාන වෙනවා ඇතුළ පීඩනය. ඇත්තටම වෙන්නේ එළිය පීඩනය ධන රසදිය කන්දෙන් ඇතිවන පීඩනය බර නිසා ඇතිවන පීඩනයයි ඇතුළ පීඩනයට සමාන වෙන්නේ. මෙතන රසදිය ජලයනේ. එළිය පීඩනය ධන ජලය නිසා ඇතිවන ජල කන්දේ බරෙන් ඇතිවන පීඩනයයි එකතුවයි මේ ඇතුළ පීඩනයට සමාන වෙන්නේ. ගාන කියනවා මෙන්න මේ ජල කන්දෙන් ඇතිවන පීඩනය ඉතා කුඩයි කියලා. අන්න ඒ නිසා මෙයා සමාන කරන කෙලින්ම ඇතුලේ තියෙන මුළු පීඩනයට ඩෝල්ටන්ගේ ආංශික පීඩනය කියන්න පුළුවන් මුළු පීඩනය මෙතන තියෙන සංතෘප්ත වාෂ්ප පීඩනයයි වායුගෝලීය පීඩනයයි එකතුව. අන වියලි වාතයේ පීඩනය මම හොයාගත්තා සියරින සංතෘප්ත වාෂ්ප පීඩනය කියලා. මේ දෙකේ අතරේ වියලි වාතය සමානයි. අවස්ථා දෙකේම ලියලා හදා ගන්න පුළුවන්. ඕගොල්ලන්ට බෝඩ් එකේ තියෙන දේවල් ටික ලියා ගන්න මම දෙනවා විනාඩි 2ක් විතර. එතනින් පස්සේ ඊටු ටික කතා කරමු. හරි. ඔතනින් පස්සේ මේක ඊළඟට කියනවා ජල කෙන්දේ දිග D වල දෙවෙනි කොටස. ජල කෙන්දේ දිග සෙන්ටිමීටර් 1ක් කියලා උපකල්පනය කළා. ජල කෙන්ද මගින් නැති කරන පීඩනය ගණනය කර. අන්න එහෙනම් ගණනය කරන්න ඕන අංක 1. ප්‍රතිඵලය කෙරෙහි ඉන් බලපෑම නොගැනිය හැකි බව පෙන්වන්න 2. ඔතන ওই ප්‍රශ්නය ඇතුලේ කියවන දෙකක්. එහෙනම් ඔයා ඔය ප්‍රශ්නය ඇතුලේදී ජල කෙන්දෙන් ඇතිවන පීඩනය හොයන්න ඕන එකක්. ඒක නොගැනිය හැකි කියන එක ඔප්පු කරන්න ඕන 2යි. ඔය දෙකම කරලා නැත්තම් ලකුණු හම්බෙන්නේ නැහැ. ඔය දෙකම කරලා නැත්තම් ලකුණු හම්බෙන්නේ නැහැ. එතකොට පුතේ ඕකේ ජලය මගින් ඇතිවන පීඩනය ජල කෙන්දෙන් ඇතිවන පීඩනය එනවා සමානයි h rho g ට සමාන වෙනව නේද? h rho g ට සමානයි. h කියන්නේ කොච්චරයිද? සෙන්ටිමීටර් 1යි. 1 ගුණ කිරීම 10 ඍණ 2යි. ජලය 10 3යි. g කියන්නේ 10යි. එනවා පුතේ 10 වර්ගයයි පැස්කල් කියලා. 10 වර්ගයයි පැස්කල් කියලා. වාගෝ p කොච්චරයිද? CI කිලෝ පැස්කල්. වාගෝ p CI කිලෝ පැස්කල්. බලන්න මෙතන 10 වර්ගයයි පැස්කල් කියන කෙනා ඉතා කුඩයි CI කිලෝ පැස්කල්. එම නිසා මොකක්ද අපිට කියන්න පුළුවන් ජල කෙන්දේ පීඩනය නොසලකිය හැකියි. මේ සංකේත මේවම ලියන්න ඕනේ නැහැ. ඔයා අනිවාර්යෙන් මෙන්න මෙයා හොයලා තිබිය යුතුයි. h rho g දාලා මෙයා හොයලා තියෙන්න ඕන. තර්ක ලියන්න ඕන වායුගෝලීය පීඩනයත් එක්ක සැලකුවම මේ පීඩනයේ අගේ ඉතා කුඩා අගයක් කියන එක. ඔන්න ඔය දෙකම ලියලා තියෙනම් ඔයාට එක ලකුණක් හම්බ වෙනවා නැත්නම් ලකුණු හම්බෙන්නේ නැහැ. ඔය දෙකම ලියලා තියෙනවා නම් එක ලකුණක් හම්බ වෙනවා නැත්නම් ලකුණු හම්බෙන්නේ නැහැ. මතක තියාගන්න ඔය දෙකම ලියලා තිබිය යුතුයි. මෙයා කිලෝ පැස්කල් 100යි. මෙයා පැස්කල් 10 වර්ගයයි. කිලෝ පැස්කල් 100ක් කියන්නේ 10 5යි පැස්කල්. මෙතන 10 2යි පැස්කල්. අන්න එහෙනම් මෙන්න මේ ඇතිවන ජල කෙන්දේ බර නොසලකා හරින්න පුළුවන්. ජල කෙන්දේ බර නොසලකා හරින්න පුළුවන්. ජල කෙන්දේ බර නිසා ඇතිවන පීඩනය නොසලකා හරින්න පුළුවන්. ඔය තර්ක ලියලා තියෙන්න ඕන අනිවාර්යෙන්. වායුගෝලීය පීඩනය සමග සසඳන විට ජල කෙන්දෙන් ඇතිවන පීඩනය ඉතා කුඩයි. එම නිසා එය නොසලකිය හැකියි. ඔය තර්කේ නැත්තම් ලකුණු හම්බෙන්නෙත් නැහැ. මෙයා ගණනය කරේ නැත්තම් ලකුණු හම්බෙන්නෙත් නැහැ. ඔයා මේක විතරක් කළා මේක කළා නැත්තම් ලකුණු බිඳුවයි. දෙකම හරිනම් එකයි. දෙකම හරිනම් එකයි. ඔය D කොටස. ඔතනින් පස්සේ යමුද E කොටසට. තව ශිෂ්‍යෙක් එම උපකරණම භාවිතා කර
ඔන්න පරීක්ෂණය සිදු කරනවා තුන රූපයේ දක්වා ඇති ආකාරයට. මේකෙදි උඩින් එහා දාගන්න කුඩා රසදිය පරිමාවක්. කුඩා ජල කෙන්දකුත් පාවිච්චි කළා. මෙන්න සහ. මෙතන මේ සහ කියන එක highlight කරලා තියෙන්නේ මොකද? කුඩා රසදිය පරිමාවක් හෝ කුඩා ජල කෙන්දක් කිව්වනම් මොකක්ද? එක්ක ජල කෙන්දක් නැත්නම් රසදිය විතරයි. හැබැයි සහ කිව්වම දෙන්නම තියෙනවා කියන එක උතන කියවෙන්න ඕනේ. සහ කියන වචනේ තේරුම දෙන්නම කියන එක. දෙන්නම අනිවාර්යෙන් දානවා. අන්න එතකොට පුතේ උෂ්ණත්වයත් එක්ක දිග ප්‍රස්ථාරගත කරාට පස්සේ ඔන්න ලැබිච්ච විදිය. ඊට එකේදී මෙම ප්‍රස්ථාරයේ හැඩය වෙනස් වෙන හේතුව මොකක්ද? මෙන්න මේ ටිකේදී එනම් මෙයා සංකෘප්තව තිබිලා එතනින් පස්සේ අසංකෘප්ත ගතියටපත් වෙලා තියෙනවා. ප්‍රස්ථාරයේ රේඛීය වෙන්නේ මොකේදීද? අසංකෘප්ත වාෂ්ප චාල්ස් නියම පිළිපදිනවා. අසංකෘප්ත වාෂ්ප චාල්ස් නියම පිළිපදිනවා. උෂ්ණත්වයත් එක්ක පීඩනයේ රේඛීය විචලනය වෙලා. එහෙනම් එයා අසංකෘප්ත වාෂ්පයක් වෙලා. මොකක්ද ප්‍රස්ථාරයේ හැඩය වෙලා තියෙන පුතේ? ප්‍රස්ථාරයේ හැඩය මෙහෙම තිබිලා ඔහොම වෙලා. මෙන්න මෙතනට එනකන් මේ ටික සංකෘප්තයි. මෙතනින් පස්සේ මෙයා අසංකෘප්තයි. එතනින් පස්සේ අසංකෘප්තයි. අසංකෘප්ත වාෂ්ප අපි දන්නවා වායු නියම පිළිපදිනවා. මේ චාල්ස් නියම පිළිපදලා. චාල්ස් නියම පිළිපදලා. එහෙනම් මේ ගාන අපෙන් ආන්නේ ප්‍රස්ථාරයම වෙනස් වෙන හේතුව. හේතුව විතරයි. හේතුව කියන්නේ අසංකෘප්ත වාෂ්පයක් වෙලා කියන්නේ පුතේ මෙතන රසදිය බෝලයක් දැම්මම මේක රත් වෙලා උඩට යද්දි මෙන්න මේ ටික වාෂ්ප වෙලා ගිහිල්ලා. අන්න යාලා වාෂ්ප වුණාම නේද මෙයා අසංකෘප්ත වෙන්නේ. ඔන්නම තත්ත්වයට ඇවිල්ලා. එහෙනම් මොකක්ද මේකට හේතුව? හේතුව ලියන්න පුළුවන් ජල කෙන්ද සම්පූර්ණ වාෂ්ප වී ඇති නිසා. මේකට හේතුව මොකක්ද? වායු පරිමාව අසංකෘප්ත වීම කියලා දීලා තියෙනවා. වායු පරිමාව අසංකෘප්ත වීම. එහෙම ලිව්වොත් ලකුණ දීලා තියෙනවා. වායු පරිමාව අසංකෘප්ත වීමටත් දීලා තියෙනවා. නැත්නම් ජලය සම්පූර්ණයෙන් වාෂ්ප වීම. ජලය සම්පූර්ණ වාෂ්ප වුණාම එයා අසංකෘප්ත වාෂ්පයක් වෙනවා. ජලය සම්පූර්ණයෙන් වාෂ්ප වීම. ඔන්න මේ උත්තර දෙකෙන් එකක් ලියලා තියෙනවා නම් ඔයාට එක ලකුණක් හම්බෙනවා. ඔය දෙකෙන් එකක් ලියලා තියෙනවා නම් එක ලකුණක් හම්බෙනවා. ඕක තමයි පුතේ ඊ කොටසට අදාළව තියෙන්නේ. ඊ කොටසට අදාළව තියෙන්නේ ඕක. ඔන්න ඔය විදියටයි දෙවැනි ප්‍රශ්න පුතේ විවරණය වෙන්නේ. දෙවැනි ප්‍රශ්න විවරණය වෙන්නේ උමයි. අවශ්‍ය දේවල් තියෙන ලියන්න. විනාඩියක් දෙන්න. තුන්වෙනි එකේ දෙන ඔන්න ඔය වගේ සාමාන්‍ය සීරුමාරුවේ පවතින සංයුක්ත අන්වීක්ෂයක්. ඒ රූප සරහන දීලා අපෙන් අහනවා OP වස්තුවෙන් නිකුත් වන කිරණ දෙක ගමන්පත එක රූපේ දක්වලා තියෙනවා. නිරීක්ෂකයාගේ විෂම දෘෂ්ටිය අවම දුර සෙන්ටිමීටර් 25ක් වේ. අවනත මගින් සෑදූ ප්‍රතිබිම්බය ඔන්න අපිට දීලා තියෙන පුතේ සාමාන්‍ය සීරුමාරුවේ පවතින අන්වීක්ෂයකට අදාළ සංයුක්ත අන්වීක්ෂයකට අදාළ කිරණ සටහනක්. මේ බලා ගන්න. අන්වීක්ෂ ගත්තම මම ඉස්සලා පොඩි දේවල් ටික කියලා ඉන්නම්. අමතර දෙයක් නේ. මම මෙන්න මෙතන කියලා දෙන්නම්. මේ හරිය. කිරණ සටහන අඳින්න ඉඳ තියන් මෙතනින් කියලා දෙන්නම්. අන්වීක්ෂ ගත්තම අන්වීක්ෂයේ සීරුමාරු දෙකයි. එකක් සාමාන්‍යයි අනිත් එක අසාමාන්‍යයි. සාමාන්‍ය සීරුමාරුවයි අසාමාන්‍ය සීරුමාරුවයි. සාමාන්‍ය සීරුමාරුවේදී සාමාන්‍ය සීරුමාරුවේ අවසාන ප්‍රතිබිම්බය හැදෙන්නේ විෂම දෘෂ්ටියේ අවම දුරේ. මෙයා හැදෙන්නේ අනන්තයේ.
මෙන්න අනන්තය හැදෙන්නේ අවසාන ප්‍රතිබිම්බ අසාමාන්‍ය සිරුමාරුවේදී මොකේද මේ අන්වීක්ෂයක අයන තුනෙන් මතක තියාගන්න. අන්වීක්ෂක අවසාන ප්‍රතිබිම්බය අසාමාන්‍ය සිරුමාරුව අනන්තයි. සාමාන්‍ය කියන විෂම දෘෂ්ටිය අවමුදුරේ. මේකට අදාළව මතක තියාගන්න ඕන කෝණික විශාලනය. m සමාන වුණා මොකක්ද? 1 ධන d බෙදීම fe වතාවක් vo බෙදීම fo ඍණ 1යි. ඍණ 1යි. ඔය ලිව්ව සාමාන්‍ය සිරුමාරුවේ කෝණික විශාලනය. d කියන්නේ විෂම දෘෂ්ටි අවමුදුර, උපනතේ නාභිය දුර, v කියලා කියනවා අපි ප්‍රතිබිම්බ දුර, අවනතේ ප්‍රතිබිම්බ දුර, අවනතේ නාභිය දුර අඩු කිරීම එක. ඒ වගේ මෙයාගේ කෝණික විශාලනය ලිව්වොත් m සමාන වෙනවා d බෙදීම fe වතාවක් vo බෙදීම fo ඍණ 1යි. ඔන්න සාමාන්‍ය සිරුමාරුවේ අසාමාන්‍ය සිරුමාරුවේ සමීකරණ දෙක. ඔයාලා ළමයින්ට මතකයි අපේ ළමයි දැන් ඕක පුරුදු වෙලා. කී දවසක් ඔයෙන් ගණන් හදලාද පන්තියේ? ඔය දැන් පුළුවන්. දැන් පුතේ මෙතන තියෙන්නේ මෙහෙම දෙයක්. බලා ගන්න මම ඔය කිරණ සටහන අඳින්න යන්නම්. මම මෙයාලා මකන කපටෙන් අවශ්‍ය ළමයි ලියා ගන්න ඕන. මේ අතරෙම ලියා ගන්න. හරි. ඔන්න මම මේ ටික මයිකුවා. ඒ ටික මකල පුතේ මම යනවා. මේකට කිරණ සටහන අඳින්න යන්නේ මෙහෙමයි. මෙන්න මෙතන තියෙනවා අවනතේ අවනත අවනත. මෙන්න මෙහෙන් තියෙන උපනත. ඔයගොල්ලන්ට මතක ඇති උපනත නාභිය දුර විශාලයි. උපනතේ නාභිය දුර අවනතට වඩා විශාලයි. අන්වීක්ෂයකට අදාළව. දුරේක්ෂක නම් ප්‍රතිවිරුද්ධ දෙකයි. දැන් මෙන්න මෙතනින් වස්තුවක් තියලා මෙයාගේ වස්තුවක් තියෙනවා මෙතනින්. වස්තුවක් තියෙනවා මේ. මම වස්තුව මෙහෙන් අදින්නම්. වස්තුව තියලා තියෙන OP කියන කෙනෙක්. ඔකට අදාළ කිරණ රූප සටහනක් පුතේ මෙන්න මෙහෙම ඇඳලා තියෙනවා මෙයාලා. මෙයාලගේ කිරණ රූප සටහනක් මෙහෙම ඇඳලා තියෙනවා. මේ බලන්න. මෙතනින් කෙනෙක් ආවා. ඔහොම කපාගෙන ගියා. මෙතනින් කෙනෙක් ආවා යා ඔහොම ගියා නැත්නම් කැපුණා. කැපිලා මේ දෙන්න මෙන්න මෙහෙම මෙතෙන්ටත් ගිහිල්ලා තියෙනවා. ඔන්න අපිට දීලා තියෙන දේ. ඔන්නෝම කිරණ දෙකක් අපිට දීලා තියෙනවා. තම රූපයක් දීලා අපිට එතනින් එහා දේවල් අහලා තියෙනවා. බලන්න පළවෙනියට අහන්නේ මොකක්ද? ඒ කොටසේ අහනවා අවනත මගින් සෑදූ ප්‍රතිබිම්බ රූප සටහන O'P' සලකුණු කරන්න. O''P'. මෙන්න වස්තුව මෙයාගේ මෙන්න උ හදන ප්‍රතිබිම්බ මෙතන හැදෙන්නේ. උඩින් එන කෙනා මෙතන මේ දෙන්නගේ ඔළුව තියෙන යට පැත්තේ හිටවගෙන ඉන්න ඔළුව අනිත් පැත්තට. ආන්න මේ. මෙතන O' මෙතන පුතා P'. මේක කියන පුතේ ඒ කොටසට දෙන්නලු ලකුණක්. මේකට එක ලකුණක් දෙන්නලු. හැබැයි යාලා කියනවා ඊ හිස තිබීම අනිවාර්යයි. මෙන්න මෙයා නැත්තම් ලකුණු හම්බෙන්නේ නැත. ඊ හිස නැත්තම් ලකුණු දෙන්න පළු. ඊ හිස තියෙනලු පහළ පැත්තට. ඒකෙන් කියන්නේ මොකක්ද? ළමයා තේරුම් ගන්න ඕන ප්‍රතිබිම්බ යටිකුරු වෙලා තමයි මෙතනින් හැදෙන්නේ කියන එක. ඒක තේරෙන්නේ නැත්තම් ලකුණු දෙන්න පළු. හරි. B කොටසට යමු.
අන්වීක්ෂය මගින් හදන අවසාන ප්‍රතිබිම්බය O double dash P double dash සලකුණු කරන්න. O double dash P double dash. කොහොමද පුතා ඔක අපි හදන්නේ? ඔය වෙලාවෙදී පුරුදු වෙන්න මෙතනින් ඕනෝම කඩිරක් ගහගන්න මුලින්ම. කඩිරක් ගහගෙන මේ හරිය ප්‍රතිබිම්බ හැදෙනවා කියලා හිතාගෙන ප්‍රතිබිම්බය හදගන්න. බය වෙන්න එපා. O double dash P double dash. මෙයා මේතනින් වෙන්නත් පුළුවන් මේ පැත්තේ වෙන්නත් පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි ඔය හැදෙන අවම දුර මෙතෙන්ට දුර කොච්චරක් වෙන්න ඕනද? 25 සෙන්ටිමීටර් වෙන්න ඕන. විෂම දෘෂ්ටි අවම දුරේ තමයි හැදෙන්නේ. දැන් කොහොම මේක කිරණ දෙක මම ඇඳලා ඉවර නෑනේ. කිරණ දෙක අඳින්න ඕන අනිවාර්යයෙන්. කොහොමද? මෙතනින් කඩිරක් ගියා මෙතෙන්ට. මෙතනින් කඩිරක් ගියා මෙතෙන්ට. මෙන්න මෙයා මෙහෙම දික් කරා, මෙයා මෙහෙම දික් කරා. ඔන්න කිරණ රූප සටහන ඇඳා. ඔතන ඒගොල්ලෝ කියනවා B කොටසට ලකුණක් දෙන්න නම් ප්‍රතිබිම්බ මෙහෙම හදා ගන්න විදිය මේ කිරණ සටහන් මෙහෙම කඩිරි වලින් යා කළා නිවැරදිව ඇඳ තිබිය යුතුයි. මෙන්න මේ කිරණ සටහන මෙහෙම නිවැරදිව අඳින්න නම් මෙයත් ඇඳ තිබිය යුතුමයි. අන්න එහෙම ඇඳලා තිබුණොත් මෙන්න මෙයා ඔය තුන්දෙනා පිළිවෙලට තිබ්බොත් විතරයි B කොටසට ලකුණ හම්බෙන්නේ. B කොටසට ලකුණ හම්බෙන්නේ එහෙමයි. එහෙම නැතුව මොකක් හරි රූපයක් ඇඳලා ප්‍රතිබිම්බයක් ඇඳලා ඇවිල්ලා කියන්න එපා පුතේ ගෙදර රූප සටහන ඇඳ ලකුණු හම්බුන්නේ නැහැ. ඔහොම ඇඳ නැත්නම් ලකුණු හම්බෙන්නේ නැති වෙයි. ඊළඟට මේක C කොටස බලන්න මොකද්ද කියන්නේ? C කොටස කියන්නේ මොකද්ද? අවනතේ වස්තුව පීඩි පැත්තේ නාම්බීය පිහිටුම F1. අන්න නාම්බීය පිහිටුම F1. අවනතේ නාම්බීය දුර මට පෙන්වන්න කොතෙන්ද තියෙන්නේ? මෙන්න සමාන්තර වෙන ප්‍රධාන අක්ෂයට මේ කැපෙන්නේ කොතනින්ද පුතේ? මෙන්න නාම්බියක්. මීට සමාන දුරක් ගන්න මේ පැත්තෙන් මෙන්න මෙතන මාක් කරන්න F1. F1 මාක් කරන්න එහෙමයි. F1 මාක් කරන්න ඕනේ එහෙමයි. එතනදී කියනවා F1 මාක් කරද්දි මෙන්න මේ ලක්ෂණ තියෙන්න ඕන. මෙන්න මේ දුරයි සමාන වෙන්න ඕන. වස්තුවට වඩා ඇතුළෙන් තමයි නාම්බිය තියෙන්නේ කියන්නේ තාත්වික ප්‍රතිබිම්බයක් මෙහෙම හැදෙන්න නම් වස්තුව තියෙන්න ඕන නාම්බියට එළියේ. ඔන්න ඔය විදිහටයි නාම්බිය පිහිටන්න ඕන. එහෙම පිහිටිය නම් ඔයාට පුතේ එක ලකුණක් උදේට හම්බෙයි. හැබැයි ඔයා මේක මෙන්න මේෙන් ඇඳලා මේ දුරට වඩා මේ දුර දිග වැඩි නම් සැලකිලි දිග වැඩි නම් ලකුණු හම්බෙන්නේ නැහැ. නාම්බිය එළියෙන් ඇඳුත් ඒක හම්බෙන්නේ නැහැ. මේ දුරට සමානව මේම ගානට අඳින්න පුළුවන්. විභාගෙට මම කියන අඩ රූලක් වගේ එකක් අරගෙන මේ දිග මැරලා ටක් ගාලා අර පිට මාක් එකක් දාන්න. ආවොදේ. හා. ඔය C වල එක. C වල දෙක කියනවා රූපේ පෙනෙන ආකාරයට වස්තු දුර තෝරා ගැනීමට හේතුව කුමක්ද? ඔය විදියට වස්තු දුර තෝරා ගන්න මොකක්ද? අවනතෙන් හදන ප්‍රතිබිම්බය උපනත හා අවනත අතර සාදා ගැනීමට. ඔයා හිතන්නකෝ වස්තුව මෙහෙන් තිබ්බනම් නාභිය මෙහෙන් තිබ්බනම් ප්‍රතිබිම්බ හැදෙන්නේ මේ පැත්තේ එළියේ. මේ ප්‍රතිබිම්බයක් හැදුනට අරයට ඒක වස්තුවක් කරගන්න අමාරුයි. එහෙනම් උත්තරේ මොකක්ද? C වල දෙකට. C වල දෙකට උත්තර මෙන්න මේවට ලකුණු දීලා තියෙනවා. C වල දෙවෙනි එකට මෙන්න මෙහෙම ලකුණු දීලා තියෙනවා. අවනත මගින් තාත්වික ප්‍රතිබිම්බයක් සාදා ගැනීමට. තාත්වික ප්‍රතිබිම්බයක් සාදා ගැනීමට එහෙම නැත්නම් අවනත මගින් සෑදෙන ප්‍රතිබිම්බය උපනත හා අවනත අතර සාදා ගැනීමට. අවනත හා උපනත අතර සාදා ගැනීමට.
ඔය දෙකෙන් ඕනෑම එකකට ඔයාට එක ලකුණක් හම්බ වෙනවා. ඔය දෙකෙන් ඕනෑම එකකට ඔයාට එක ලකුණක් හම්බ වෙනවා. ඔන්න දැන් මේ වෙද්දි ලකුණු 4ක් කරන් ඉවරයි. C කොටස වෙද්දි ලකුණු 4ක් කරන් ඉවරයි. හරි. ඊළඟට යමු අපි D කොටස. ඇස උපනිතට ඉතා ආසන්නයේ තබා ඇත උපකල්පනය කරන්න. උපනිතේ නාම්බිය දුර සෙන්ටිමීටර් 5යි. උපනිතේ සිට අවසාන ප්‍රතිබිම්බයට ඇති දුර BO' කුමක් විය යුතුද? මෙන්න B ලක්ෂ්‍ය මෙතන. මෙන්න B. මෙන්න අවසාන ප්‍රතිබිම්බය දෙන O'. මේ දුර කොච්චරයිද? විෂම දෘෂ්ටි අවබෝධ වෙච්ච 25 සෙන්ටිමීටර්. D වල 1. D වල 1ට මේකට 25 සෙන්ටිමීටර්. එහෙම නැත්නම් විෂම දෘෂ්ටි අවබෝධ දුර කියලා ලිව්වත් ලකුණු දීලා තියෙනවා. ඔය දෙකෙන් ඕනෑම එකකට එක ලකුණක් ඔයාලට දීලා තියෙනවා. වඩාත් නිවැරදි 25 සෙන්ටිමීටර් කියලා දැම්මා. 25 සෙන්ටිමීටර් කියලා දැම්මම වඩාත් හොඳයි. 25 සෙන්ටිමීටර් කියලා දැම්මම වඩාත් හොඳයි. විෂම දෘෂ්ටි අවබෝධ දුර කිව්වොත් ලකුණු දීලා තියෙනවා. ඊළඟට බලන්න පුතේ ඔක ඊළඟ කොටසේ අහනවා. උපනිතට ඇති වස්තු දුර BO' ගණනය කරන්නලු. උපනිතට තියෙන වස්තු දුර මෙන්න BO'. මෙන්න මේ දුර අපෙන් අහනවා. මම මෙයා දාගන්න U කියලා. රූප සටහනේ ඔයා U කියලා නම් කළා තියන්න. ප්‍රශ්නයක් නැහැ. ඔයා දන්නවා මෙන්න මේ කාචේ ගත්තොත් මෙයාට මම කාච සූත්‍ර දාන්න යන්නේ. මේ පැත්තට එන කිරණ යන්නේ මෙහෙට. එහෙනම් මේ දිශාවට මනිනේව ඍණයි. මේ පැත්තට මනිනේව ධනයි. මොන කාච සූත්‍ර දාන්න කිව්වද? එහෙනම් මම දාන්න ඕන දෙවෙනි කොට සාධාරණ D වල උපනිතට දානවා කාච සූත්‍රය. උපනිතට පුතේ මම දානවා කාච සූත්‍රය. මොකද කාච සූත්‍ර වෙන්නේ? එක යට V ඍණ එක යට U සමානයි නේද? එක යට F. ඔතන V කියන්නේ කොච්චරද? ධන 25යි. එක යට 25යි ධන. අඩු කිරීම එක යට U දන්නේ නැත. උපනිත උත්තල කාචයක් නිසා ඍණ 5යි. එක යට U කියලා එනවා පුතේ. එක යට 25 ධන එක යට 5. 25 සරක් 5යි 6 යට 25යි U. U කියලා ඔයාට එනවා 4.16යි 4.16යි සෙන්ටිමීටර්. U කියලා එනවා 4.16යි සෙන්ටිමීටර්. මේක ඔයාට ඇත්තටම ලකුණු දීලා තියෙන අවසාන උත්තරේට. අවසාන පිළිතුර 4.16 ඉඳලා 4.17 දක්වා. හෝ 4.2 සෙන්ටිමීටර් කියලා තියෙනවා. මේ ආදේශ කිරීම ඕකට ලකුණු දීලා නැහැ. කෙලින්ම මෙන්න මේ ටිකෙන් එකට එක ලකුණක් ඔයාලට දීලා තියෙනවා. අවසාන උත්තරේ 4.16යි 4.17යි අතර තියෙන්න ඕන. එහෙම නැත්නම් මෙයා වටයලා 4.2 කියලා ගත්ත ළමයින්ටත් එක ලකුණ හම්බෙලා තියෙනවා. මේ කාජ සූත්‍ර දාපුවට ඒකට ලකුණු දීලා නැහැ. D වල දෙවෙනි කොටස. D වල දෙවෙනි කොටස තමයි හැදුවේ. ඔතනින් එහාට ටික සාකච්ඡා කරන්න මම පොඩි වෙලාවක් දෙන්නම් අවශ්‍ය දේවල් ලියා ගන්න. ඔතනින් පස්සේ පුතේ ඊළඟට අපට කියනවා D වල තුන්වෙනි කොටස. උපනත ඇසත් සමග OP' දෙසට ගෙන ගියහොත් අවසාන ප්‍රතිබිම්බය නිරීක්ෂකයාට ලං වී විශාල විය යුතු බව ශිෂ්‍යෙක් තර්ක කරනවලු. නමුත් තමා එසේ කළ විට ප්‍රතිබිම්බය අපැහැදිලි බව ශිෂ්‍යයා පවසයි. ප්‍රතිබිම්බය අපැහැදිලි වන්නේ මොකද කියලා අහනවා. ශිෂ්‍යයාගේ තර්කය නිවැරදිද කියලා අහනවා. මොකක්ද කරන්නේ? D වල 3 කොටස් දෙකක් අහනවා.
පළවෙනියට අපිට කියනවා පුතේ මෙන්න මේ ළමයේ කියනවලු මේ කාචේ උපනෙත OP dash දෙසට ගෙනියන්න. OP dash දෙසට මෙන්න මෙයා මෙහෙම අරයි යද්දි මෙන්න මේ දුර අඩු වෙනවා. U අඩු වෙනවා. U අඩු වෙනකොට අපිට කියනවා පුතේ ඒ වෙලාවේදී ළමයට ප්‍රතිබිම්බේ පැහැදිලිව පේන්නේ නැතුළු ඇහත් මෙතනම තියෙනවා. ඇහැට පේන ළඟම තැන විෂම දෘෂ්ටිය අවම දුර සෙන්ටිමීටර් 25යි. ඊට වඩා මෙන්න මෙයා ලං කරනවා කියන්නේ වස්තු දුර අඩු වෙනවා ප්‍රතිබිම්බ දුරත් අඩුවීමක් වෙන්නේ. එතකොට පුතේ මොකද වෙන්නේ? ප්‍රතිබිම්බය දෘෂ්ටි විතානය මත හැදෙන්නේ නැහැ. ප්‍රතිබිම්බය දෘෂ්ටි විතානය මත ප්‍රතිබිම්බය නොසැදේ. අන ප්‍රතිබිම්බය දෘෂ්ටි විතානය මත හැදෙන්නේ නැහැ. නැත්තම් දෘෂ්ටි විතානට එළියෙන් පිටයි. ප්‍රතිබිම්බය දෘෂ්ටි විතානට එළියෙන් පිටයි. අන්නේ නිසා අපිට පුතේ පැහැදිලි ප්‍රතිබිම්බයක් දකින්න හම්බෙන්නේ නැහැ. හේතුව මොකක්ද කියලා අර පැහැදිලි නොවෙන්න. උදාහරණයක් විදිහට අත මෙහෙම තියාගෙන ලං කරලා බලන්න. ලං වෙද්දි පැහැදිලි නැති වෙනවා. හේතුව වස්තු දුර අඩු වෙද්දි ප්‍රතිබිම්බ දුරත් අඩු වෙනවා. අව හැදෙන අවසාන ප්‍රතිබිම්බ පුතේ දෘෂ්ටි විතානය මත පිටන්නේ නැහැ. ඊට වඩා එළියෙන් පිටන්නේ. අන්න ඒකයි හේතුව. එතකොට අපි අහනවා මෙයා කියනවා මේ ප්‍රතිබිම්බ විශාල වෙනව දකින්නවලු. නෑ පුතේ විශාල වෙනව දකින්නේ නෑ. එහෙනම් අපෙන් අහන්නේ ළමයාගේ ප්‍රකාශය නිවැරදිද? නිවැරදි නොවේ. එච්චර ලියන්න ඕන. මෙයාගේ ප්‍රකාශය නිවැරදි වෙන්නේ නැහැ. එහෙනම් මේකට එක ලකුණක් දීලා තියෙනවා. මෙයාට එක ලකුණක් දීලා තියෙනවා. ඔය විදිහට ලකුණු දෙකක් දීලා තියෙනවා D කොටසට. D කොටසට ලකුණු දෙකක් දීලා තියෙනවා. ඊළඟට යම් පුතේ E කොටසට සංයුක්ත අන්වීක්ෂය සඳහා කෙටි නාභිය දුරක් සහිත අවනතක් තෝරා ගැනීමට හේතුවක් දෙන්න. සංයුක්ත අන්වීක්ෂය සඳහා කෙටි නාභිය දුරක් සහිත අවනතක් තෝරා ගැනීමට හේතුවක් දෙන්න. කෙටි නාභිය දුරක් සහිත අවනතක් තෝරගන්න හේතු කිහිපයක් තියෙනවා පුතේ. නාභිය දුර අඩුයි කියන්නේ වස්තුව තියන්න ඕන හැම වෙලේ නාභියට එළියේ. එහෙනම් වස්තුව තියන්න ඕන දුර අඩු වෙනවා. ඒ වගේම එතකොට ප්‍රතිබිම්බ හැදෙනවා මෙතන මේ පරතරය කාච දෙක අතර පරතරය ලං කරන්න පුළුවන්. එහෙනම් එක හේතුවක් තමයි වස්තුව අන්වීක්ෂයට ළඟින් තියා ගන්න පුළුවන්. දෙවෙනි එක අන්වීක්ෂයේ දිග අඩු කර ගන්න පුළුවන්. අන්වීක්ෂයේ දිග අඩු කර ගන්න පුළුවන්. එකක් තමයි ලියන්න E කොටසට අන්වීක්ෂයේ දිග අඩු කරගන්න පුළුවන් එකක්. ඊට වඩා හොඳ පිළිතුර තමයි වස්තුව අන්වීක්ෂයේ අවනත සමීපයේ තැබිය හැක. වස්තුව අන්වීක්ෂයේ අවනත සමීපයේ තැබිය හැක. වස්තුව අන්වීක්ෂයේ අවනත සමීපයේ තැබිය හැක. අන්න ඒක ලියලා තියෙනවා නම් ඔය දෙකෙන් එකක් ලියලා තියෙනවා නම් ඔයාට හම්බෙනවා පුතේ එක ලකුණක් කොකට අදාළව. ඔය දෙකෙන් එකක් ලියලා තියෙනවා නම් ඕගොල්ලන්ට හම්බෙනවා එක ලකුණක්. හරි. ඊළඟට අන්තිම කොටස මොකක්ද දාන්නේ? F කොටස. කොටු රූල් කඩදාසියක් ආසන්නයේ සරල අන්වීක්ෂයක් ලැබුව විට පෙනෙන ආකාරය දෙක රූපයේ පෙන්වා ඇත. කාචයේ විශාලක බලය කොච්චරද? කාචයේ විශාලක බලය. කාචයේ විශාලක බලය කියන්නේ උතන රේඛීය විශාලනය කියන එක. බලන්න කොටු තුනක් තනි කොටුවක් බවට පෙන්වන්න පුළුවන් අන්වීක්ෂය. මොන අන්වීක්ෂයක්ද මේ? වැදගත් දෙයක් මෙන්න සරල අන්වීක්ෂයක්. මේ තියෙන සංයුක්ත අන්වීක්ෂණය පුතේ. මෙච්චර වෙලා කතා කරමු මෙයා ගැන නෙමෙයි කියන්නේ. F කොටස කියන්නේ සරල අන්වීක්ෂය ගැන. සරල අන්වීක්ෂයක් කියන්නේ අත්කාචයක්.
අත්කාචයේ විශාලක බලය කියලා කියන්නේ අපි රේඛීය විශාලනයට. අත්කාචයේ රේඛීය විශාලනයට තමයි අපි විශාලක බලය කියලා කියන්නේ. බලන්න කොටු තුනක් තනි කොටුවක් බවට පරිවර්තනය කළා. එහෙනම් කාචයේ රේඛීය විශාලනය මොකක්ද වෙන්න ඕන? රේඛීය විශාලනය 3යි කියලායි එන්න ඕන. රේඛීය විශාලනය 3යි. ඒ කියන්නේ විශාලක බලය 3යි. විශාලක බලය 3යි කියලා තියෙනවා නම් එක ලකුණක් හම්බෙයි. විශාලක බලය 3යි කියලා තියෙන එක ලකුණක් හම්බෙයි. ඔන්න ඔය විදියටයි බලන්න අපි කතා කරේ අන්වීක්ෂයක් සම්බන්ධයෙන්. මෙතන පටල ගන්න බෑ මෙයානේ සරල අන්වීක්ෂයක් පුතේ. අත්කාචයක්. එයාගේ විශාලක බලය කියන්නේ රේඛීය විශාලක. ඒක 3යි කියලා උත්තරේ. අපි යන් එතනින් පස්සේ ඊළඟ ප්‍රශ්නෙට නේද? දැන් වෙලාවත් ගිහිලා 10:00මාරයි. ඊළඟ ප්‍රශ්නෙට යන් ඉක්මන් කරලා ඉවර කරගන්න බලමු. අපි යන් පුතේ 4වෙනි ප්‍රශ්නෙට. 4වෙනි ප්‍රශ්නෙට යමු. මෙන්න කියනවා ලෝහ කම්බි දඟරයක ප්‍රතිරෝධයේ උෂ්ණත්වය සමග විචලන වෙන ආකාරය අන්වීක්ෂණය කරන්න යන්නේ. අන්වේෂණය කරන්න යනවා. ප්‍රතිරෝධයේ උෂ්ණත්ව සංගුණකයකින් හොයන්නයි බලාපොරොත්තුව. මොකද්ද කරන්නේ? ලී දණ්ඩක් අරගෙන ඒක කම්බි දඟරයක් ඔතනවා. ඒක ඔතද්දි පුතේ ඔතන්නේ අරව එකිනෙක ගෑවෙන්නේ නැති වෙන්න. දඟරේ ප්‍රතිරෝධය මැනීම සඳහා වීට්සන් සේතුවක් භාවිතා කළ යුතුය ඇත. ආ වීට්සන් සේතුවක් යොදාගන්නේ කොහෙද? මීටර් සේතුවේ. මීටර් සේතුවේ තමයි යොදාගන්නේ. දෙන ලද උෂ්ණත්වයකදී කම්බියේ ප්‍රතිරෝධය දෙනු ලබන්නේ r θ සමානයි r නෝට් ධන 1 ධන ඇල්ෆා θ. සෑම සංකේතයක්ම හඳුන්වන්න. 4a කොටස. 4a කොටස බලා ගන්න. r θ සමානයි r නෝට් පතාවක් 1 ධන ඇල්ෆා θ. ඔකේ හැම සංකේතයක්ම පුතේ අපිට හඳුන්වන්න කියන. මොනවද මෙතන කියවෙන්නේ? r θ r නෝට් ඇල්ෆා θ. ඔන්න තියෙන දේවල් ටික. r θ කියලා කියන්නේ θ උෂ්ණත්වයේදී ප්‍රතිරෝධය. r නෝට් කියන්නේ θ මේ සෙල්සියස් වලදී 0 සෙල්සියස් උෂ්ණත්වයේදී ප්‍රතිරෝධය. ඇල්ෆා කියලා අපි කියනවා ප්‍රතිරෝධයේ උෂ්ණත්ව සංගුණකය. θ කියලා කියන අපි උෂ්ණත්ව වෙනස. මේක උෂ්ණත්වය කියලා කියනවා. උෂ්ණත්ව වෙනස කියලා තමයි නිවැරදි වෙන්න ඕන. ඔන්න ඔය හතරම නිවැරදි නම් විතරයි පුතේ ඔයගොල්ලන්ට එක ලකුණක් හම්බෙන්නේ. එකක් හෝ වැරදි නම් ලකුණු හම්බෙන්නේ නැත. හතරම නිවැරදි නම් එක ලකුණක් හම්බෙනවා. හතරම එකක් හෝ වැරදි නම් ලකුණු හම්බෙන්නේ නැත. එකක් හෝ වැරදි නම් ලකුණු හම්බෙන්නේ නැත. 4a කොටසයි ලියුවේ. මොනවා හරි ප්‍රශ්න තියෙනම් කමෙන්ට් එකක් එවන්න. වෙන උත්තර ලියලා තියෙනවා. මෙම පරීක්ෂණය සඳහා භාවිතා කළ හැකි ඇට උමක අසම්පූර්ණ දල රූප සටහනක් පෙන්වා ඇත. 1 2 3 අයිතමයන් මොනවද කියලා අහනවා. B වල 1 2 3. එක කියන්නේ මෙතනින් මොකේද සම්බන්ධ කරන්නේ? වීට්සන් සේතුවක් සහිත මීටර සේතුවට. මොකද වීට්සන් සේතුවට කිව්වත් දෙනවා නැත්නම් මීටර සේතුවට කිව්වත් දෙනවා. හැබැයි මෙතන බලන්න තියෙන අසම්පූර්ණ දල රූප සටහනක්. වැදගත් වචනයක්. අසම්පූර්ණයි. සම්පූර්ණ නැහැ. දැන් මේකේ අංක 1 එහෙනම් ලියන්න ඕන වීට්සන් සේතුව නැත්නම් මීටර සේතුව. අංක 2 ජල බීකරයක්. අංක 3 බන්සන් 1000ක්. බන්සන් 1000ක්. එහෙනම් පුතේ අපි ඕක ලියමු. 1 කියන එකට ඔයාලා මීටර සේතුව කියලා ලියන්න ඕන. නැත්නම්
වීට්සන් සේතුවට තැන සම්බන්ධ වෙන්නේ. වීට්සන් සේතුවටයි සම්බන්ධ වෙන්නේ. අංක 2 කියන කෙනා තිබ්බේ මොකක්ද? ජල බීකරයක් නේ නැත්නම් ජල බඳුනක්. ජල බඳුන නැත්නම් ජල බීකරය. අංක 3 බන්සන් දාහකය. ඔය තුන් දෙනාම නිවැරදි නම් ඔයාට එක ලකුණක් එතෙන්ට හම්බ වෙනවා. ඔය තුන් දෙනාම නිවැරදි නම් ඔතෙන්ට එක ලකුණක් ඔයාට හම්බ වෙනවා. ඔය තුන් දෙනාම නිවැරදි විය යුතුයි නැත්නම් ලකුණු හම්බෙන්නේ නැහැ. හරි. විනාඩියක් දෙන්න. ඊළඟ කොටසට යමු පුතේ. ඊළඟ කොටසට යමු. තුන්වෙනි කොටස මොකද්ද කියන්නේ? මම මේ ස්පීඩ් කරන්න මේ අපේ ළමයින්ට පුළුවන් දැන්. විභාගෙට මාසෙයි. ද්‍රව්‍ය රත් කිරීමේදී කම්බි දලක් භාවිතා කිරීමේ අරමුණ කුමක්ද? අන්න කම්බි දලක් භාවිතා කිරීමේ අරමුණ. ඕගොල්ලෝ දන්නව නේද? ඔක මම කියලා දීපු දෙයක්. ඔක මම කියලා දීපු දෙයක්. මේ B වල 1 මෙන්න B වල 2 කම්බි දලක් භාවිතා කිරීම අරමුණ. ඕක තියෙන කම්බි දල පුතේ ඔහම කුඩාවට ඔන්න කුඩා සිදුරු සහිත කම්බි දලක්. මේකේ අර ප්ලාස්ටර් පෙරිස් වලින් හදලා තියෙන ඕන මේ වගේ පාපයක් පල්පයක් නැත්නම් පිගමැටි වලින් වගේ පල්පයක් තියෙනවා. ඕක උඩ තමයි අපි සාමාන්‍යයෙන් තියන්නේ බීකරේ රත් කරන. ඔය කම්බි දලක් යොදන එකේ මොකක්ද හේතුව? ඔගේ පතුලේ පෘෂ්ඨයට හැමතැනටම ඒකාකාරව තාපය ලබා දෙන්න. පතුලේ පෘෂ්ඨයට සෑම තැනකටම ඒකාකාරව තාපය ලබා දෙන්න. ඔතන ලියවෙන්න ඕන බීකරයේ පතුලේ පෘෂ්ඨය පුරා. මෙන්න මේව ලියවෙන්න ඕන. මම මේ උත්තරේ මාකින් එක බලාගෙනමයි ලියන්නේ. බීකරයේ පතුලේ පෘෂ්ඨය පුරා ඒකාකාරව තාපය ලබා දීමට නැත්නම් ඒකාකාර උෂ්ණත්වය ලබා දීමට. මෙතන පුතේ පතුලේ පෘෂ්ඨය පුරා ඒකාකාරව ඔන්නෝයි මම ලියපු ටිකෙන් මෙන්න මේ දේවල් නැත්තම් ලකුණු බිඳුවයි. අනිවාර්යයෙන්ම ඔක කියවෙන්න ඕන පතුලේ පෘෂ්ඨය. පතුලේ පෘෂ්ඨය කියන එක කියුනේ නැත්තම් ලකුණු හම්බෙන්නේ නැත. ඔයා ලියුවොත් බීකරයේ පුරා ඒකාකාර තාපයක් ලබා දීමට කියලා ලකුණු බිඳුවයි. ඕකෙන් වෙන්නේ පතුලේ පෘෂ්ඨයටයි ඒකාකාර තාපය ලබා දෙන්නේ. නැත්තම් ඒකාකාර උෂ්ණත්වය ලබා දෙන්නේ. ඒකාකාර තාපය ලබා දීම එහෙම නැත්නම් ඒකාකාර උෂ්ණත්වය ලබා දීම කියලා තියෙන්න ඕන පතුලේ පෘෂ්ඨය පුරා. අන්න මේ කැලල තියෙනවා නම් එක ලකුණක් ඔයාට හම්බෙයි. එක ලකුණක් හම්බෙයි. තාපය කිව්වත් එකයි උෂ්ණත්වය කිව්වත් එකයි. හැබැයි මෙන්න මේ කැලල නැත්නම් ඔයාට ලකුණු හම්බෙන්නේ නැත. පතුල කියන එක කියවෙන්න ඕන. ඔය හැදුවේ මම B වල 2. ඊළඟට අපි යන් ඊළඟ කොටසට. පරීක්ෂණය සිදු කිරීමට තුන්වෙනි කොටස. පරීක්ෂණය සිදු කිරීම සඳහා ඊද රූපේ පෙන්වා නැති වීට්සන් සේතු සැකස්ම සහ ආධාරකවලට අමතරව අවශ්‍ය වෙන වෙනත් අයිතමයන් දෙකක් තියෙනවලු. ඒව මොනවද? මේ ජල බීකරේ පුරාවට උෂ්ණත්වය ඒකාකාරව තියාගන්න ඕනේ. අන්න මන්තයක් අවශ්‍යයි. උෂ්ණත්වය තිබ්බට වැඩක් නැහැ බං. ඒක මනින්න ක්‍රමයක් නැත්තම්. එහෙනම් මනින්න නම් උෂ්ණත්වමානයක් ඕන. මොනවද අනිත් අවශ්‍ය අයිතම දෙක? අයිතම දෙක ඔක තුන්වෙනි කොටස. මන්තය රසදිය වීදුරු උෂ්ණත්වමානය. මම නම් උෂ්ණත්වමානට ලියනකොට ලකුණු දෙන්නේ නැහැ. රසදිය වීදුරු උෂ්ණත්වමාන කියලා ලියන්න ඕනේ දැන්. හැමදාම ලියනවා හැමදාම කියනවා. ඒකේම විය යුතුයි.
එතකොට පුතේ ඔන්න ඔය දෙකට ඔය දෙක ලියලා තියෙනවා නම් දෙකම නිවැරදි නම් පමණක් එක ලකුණක් හම්බ වෙනවා. එකක් නිවැරදි කියලා ලකුණු දෙන්නේ නැත. එකක් නිවැරදි කියලා ලකුණු දෙන්නේ නැහැ. දෙකම නිවැරදි එක ලකුණක් ඔයාට හම්බෙයි. දෙකම නිවැරදි නම් එක ලකුණක් ඔයාට හම්බෙයි. මම කරන ෆුල් පේපර් ක්ලාස් එකේදී නම් මම එකක් නිවැරදි වුණොත් ලකුණු භාගයක් දෙනවා සමහර වෙලාවට. හැබැයි බලන්න විභාගෙදී එහෙම දීලා නැහැ. නිසා පුරුදු වෙන්න මේ විදිහට ලියන්න. මේ විදිහට ලියන්න පුරුදු වෙන්න. හා ඊළඟට කියනවා C කොටස පුතේ. C කොටස මොකක්ද කියන්නේ? මෙම පරීක්ෂණයේදී ද්‍රවය ලෙස ජල වෙනුවට පොල් තෙල් භාවිතා කරන්න තීරණය කළාලු. විද්‍යාත්මක හේතු දෙකක් දෙන්න. අන්න හේතු දෙකට ලකුණු දෙකයි. විද්‍යාත්මක හේතු දෙකක් දෙන්න. මං අහන්නම් මෙහෙම දෙයක්. විද්‍යාත්මක හේතු දෙකෙන් එකක් නම් කම්බි දඟරයක් දාන්නේ. පොල් තෙල් වල විද්‍යුත් සන්නායකතාව පොල් තෙල් වල විද්‍යුත් සන්නායකතාව ජලයට වඩා අඩුයි. ඒ කියන්නේ අරක ෂෝට් වෙන්න තියෙන හැකියාව අඩු වෙනවා. එක හේතුවක්. දෙවෙනි එක මම මෙහෙම කියන්නම්. මොකෝ පුතේ අපි ඔය රස කැවිලි හදද්දී හොඳට බෙද ගන්න තෙල් වල බදින්නේ. ජලයේ බෙද්දම් බැරි මොකද? ඕගොල්ලෝ ගෙදර කැවුම් හදනවා නම් කොකිස් හදනවා නම් ඔන්න දැන් ලබන අවුරුද්දේ අපේ ළමයින්ගේ ගෙවල් වල කැවුම් කොකිස් හදනවා. විභාග ප්‍රතිඵල ආවට පස්සේ. මොකෝ පුතේ ඒවා හදන්න තෙල් පාවිච්චි කරේ. තෙල් පාවිච්චි කරන්නේ මේකයි. තව ඔයාලා දැකලා ඇති මෙහෙම. තෙල් වලට පිච්චුනම තුවාල කැලල් ලොකු වෙනවා. තුවාල දරුණුයි කුණු වතුරට පිච්චෙනවට වඩා. හේතුව මොකද්ද? තෙල් වල පුතේ තාපාංක වැඩි. තෙල් වල තාපාංක වැඩි. වැඩි උෂ්ණත්වයට රත් කරන්න පුළුවන්. මේක අපි කරන්නේ උෂ්ණත්වය වෙනස් කර කර ප්‍රතිරෝධය තමයි හොයන්නේ. එහෙනම් තාපාංකය වැඩි කියන්නේ පොල් තෙල් වල වැඩි උෂ්ණත්ව පරාසයකට පරීක්ෂණය කරන්න පුළුවන්. එහෙනම් එකක් මොකක්ද හේතුව? එක හේතුවක් තමයි පොල් තෙල් වල හැම වෙලාවෙම සසඳලා ලියන්න. පොල් තෙල් වල තාපාංකය ජලයට වඩා වැඩි. එම නිසා වැඩි උෂ්ණත්ව පරාසයක පරීක්ෂණය සිදු කළ හැක. වැඩි උෂ්ණත්ව පරාසයක පරීක්ෂණය සිදු කළ හැක. ඔය එකක්. දෙවැනි එක තමයි පොල් තෙල් වල විද්‍යුත් සන්නායකතාව ජලයට වඩා අඩුයි. ජලයට වඩා විද්‍යුත් සන්නායකතාව අඩුයි. එම නිසා දංගරය ලුහුවත් වීමේ හැකියාව අඩුයි. නැත්නම් අර කම්බි දඟරයක් නිකන් ජලය දැම්මම ඔක මොකක්ද වෙන්න පුළුවන්? ෂෝට් වෙන්න පුළුවන්. ඔතන පුතේ ලකුණු දීලා තියෙනවා මෙයාට 1යි මෙයාට 1යි. ඔය තැන් දෙකට ලකුණු දෙකක් දීලා තියෙනවා. වෙන උත්තර තියෙනවා ඔයාලා ලිව්වනම් ඒක කියන්න. D කොටසට යන්න. ඔක D කොටසට යන්න. D කොටස කියනවා මෙහෙම. D කොටසට යන්න. වීට්සන් සේතු සැකස්ම භාවිතා කරල මිට දංගරය හරහා ධාරාවක් ස්ථාපනය කළ යුතු අතර එම ධාරාව මිනුම්වල නිරවද්‍යතාවට බලපා හැකි බව සිසුවෙක් පවසනවා. අන්න වීට්සන් සේතුව යොදාගත්දී ඔය දංගරය හරහා ධාරාවක් යන්න පුළුවන්. ඒක පරීක්ෂණයේ නිරවද්‍යතාවට බලපානවලු. එම තර්කය හා ඔබ එකඟ වන්නේද? ඔය තර්කෙත් එක්ක එකඟ වෙනවද ඔව්? මොකද එකඟ වන්න හේතුව? පිළිතුරු පැහැදිලි කරන්න. දංගරය හරහා පුතේ තාපය ගමන් කරනකොට මොකද වෙන්නේ?
දඟරය හරහා තාපයක් ගමන් කරන විට දඟරය හරහා ධාරාවක් ගමන් කරන විට එයාගේ ප්‍රතිරෝධය වැඩි වෙනවා. දැන් වීට්සන් සේතුව සම්බන්ධ කරගෙන දඟරය හරහා තාපයක් යනවා. ප්‍රතිරෝධය වැඩි වෙනවා කියන්නේ පුතේ මේක මොකක්ද වෙන්නේ? තාපය උත්සර්ජනය වීමක් වෙනවා. ඔක ප්‍රතිරෝධය වැඩි වෙනවා වගේම ඔක තාපය උත්සර්ජනය වීමක් වෙනවා. එහෙනම් ඔතන වෙන බලපෑම මොකක්ද? අපි මනින්න අර භාජනයේ ඇතුලේ තියෙන ජලයේ උෂ්ණත්වය. හැබැයි දඟරේ උෂ්ණත්වයට වඩා වැඩි වෙන්න පුළුවන් තාප උත්සර්ජනයක් වීම නිසා. ලියන්න ඕන මේක මෙහෙමයි. ඔකට වෙන්නේ කම්බියේ ධාරාවක් ගලන විට කම්බියේ ධාරාවක් ගලන විට තාපය උත්සර්ජනය විය හැකියි. තාපය උත්සර්ජනය විය හැකියි. අන්න ඒ නිසායි පුතේ අපි මනින්නේ මොකේ උෂ්ණත්වද? අප මනින්නේ මේකට තව ලියන්න මේක බලපෑමක් වෙනවා හේතුව ලිව්වා කම්බියේ ධාරාවක් ගලන විට තාපය උත්සර්ජනය විය හැකියි. එවිට ලියන්න මම මෙතන ලියන්නේ නැහැ. එවිට දඟරයේ උෂ්ණත්වය ජලයට වඩා නැත්නම් බඳුනට වඩා වැඩි විය හැකියි. අපි බඳුන උෂ්ණත්වය කියලා ගත්තට දඟරයට තියෙන වෙන උෂ්ණත්වයක්. අන්න බලපෑමක් වෙලා. ඔන්න ඔය දෙකම ලියලා තියෙනවා නම් එක ලකුණක් ඔයාට හම්බෙයි. ඔය දෙකම ලියලා තියෙනවා නම් එක ලකුණක් ඔයාට හම්බෙයි. ඊ කොටස පුතේ. උෂ්ණත්වය සමග දඟරයේ අපේක්ෂිත විචලනය පෙන්වන ප්‍රස්ථාරයක දල සටහනක් අඳින්නලු එහි අඳුන්වන ලද අදාළ සංකේත යොදා අක්ෂ ලකුණු කරන්න. අන්න බිඳුව බිඳුව ලකුණු කළා. ඒක භාවිතා කළා අපිට කියන ප්‍රතිරෝධයේ උෂ්ණත්ව සංගුණක හොයන්නලු. ඒක පාවිච්චි කළා ප්‍රතිරෝධයේ උෂ්ණත්ව සංගුණකෙත් හොයන්නලු. ඊ කොටස. ඔන්න ඊ කොටස හොයද්දි මෙහෙමයි. මෙන්න මෙයා වෙනස් කරනව කොහොමද? අපි වෙනස් කරන්නේ උෂ්ණත්වය පුතේ. මෙන්න RT ට සමානයි R0 ධන R0 alpha theta. ලියනවා RT ට සමානයි R0 alpha වතාවක් theta ධන R0. y සමානයි mx ධන c. y සමානයි mx ධන c. අක්ෂ නම් කරද්දි මේ පැත්තේ විචලනය වෙන theta सेल्सियस अंशක වලින් මේ පැත්තේ r theta ඕම් වලින් ප්‍රතිරෝධය. මෙතන මූල ලක්ෂ්‍ය. ඔන්න ඔය විදිහට ඒකක සහිතව අක්ෂ පද්ධතිය නම් කරා නම් එක ලකුණක් හම්බෙනවා. අක්ෂ පද්ධතිය නම් කිරීමට එක ලකුණයි. ප්‍රස්ථාරය අඳිනවට එක ලකුණයි. ප්‍රස්ථාරයක් කොහොම අඳිනවට එක ලකුණයි. ප්‍රස්ථාරයක් අඳිනවට එක ලකුණයි. ඕකෙන් අපට අහනවා ප්‍රතිරෝධයේ උෂ්ණත්ව සංගුණකය හොයන්න කොහොමද? ප්‍රතිරෝධයේ උෂ්ණත්ව සංගුණක කොහොමද හොයන්නේ? අනුක්‍රමණය මම මෙතන ලියන්නම් ඒ ටික ඉඩ නැති නිසා. අනුක්‍රමණය සිම්පල් m කියන්නේ කවුද? R0 alpha. R0 alpha. අනුක්‍රමණය සිම්පල් m කියන්නේ R0 alpha. මම මෙතන ලියන පුතේ මේ අන්තිම කොටස ඈ. අනුක්‍රමණය සිම්පල් m කියන්නේ R0 වතාවක් alpha. අන්තක්ඛණ්ඩය සිම්පල් c කියන්නේ R0. alpha කියන්නේ කවුද? m බෙදීම c. ඔකට එක ලකුණක් දීලා තියෙනවා. අන්න පුතේ අනුක්‍රමණය අන්තක්ඛණ්ඩෙන් බෙදලා අපිට පුළුවන් ප්‍රතිරෝධයේ උෂ්ණත්ව සංගුණකය හොයන්න. ඔන්න බලන්න අපි අද සාකච්ඡා කරා එනම් 2010 පේපරේ පැය දෙකමාරක් විතර සාකච්ඡා කරා. මං හිතනවා උඹලා මොනවා හරි දෙයක් මේකෙන් ගන්න ඇති කියලා. උත්තර ලියන්න ඕන ඔහොමයි, හිතන්න ඕන ඔහොමයි.